චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සියපින් සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝ ගුරු යානිධ භූතානි සමාගතානි භුම්මානි වායානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම ස්වත්ති හෝතු තී. උතුම් වූ තුනුරුවන් ගුණ බලයෙන් අප්‍රමාණ තුනුරුවන්ගේ සූවිසි ගුණ බලයෙන් සියලු දෙනාටම සුභ වාසනාවන්ත පුණ්‍යවන්ත උදෑසනක් වේවා. අද උතුම් වූ වෙසක් පුර 15ක් පෝ දිනට පසු දින හිමිදිරි උදෑසන පුණ්‍යවන්ත මොහොතක් බවට මේ වෙලාව පත් කරගෙන වාසනාවන්ත උදෑසනක් බවට අද දවස පත් කරගනිමින් අද දවසේ මේ මොහොත පත් කරගනිමින් උතුම් වූ සද්ධර්මය සුළු මොහොතක් දෙලොව සුව පිණිස චිත්ත පාරිශුද්ධිය පිණිස පින් පහළ වීම පිණිස කුසල් ශක්තිය බලවත් වීම පිණිස සිද්ධ කරන්නයි පින්වත් ඔබ හැම දෙනාගේම බලාපොරොත්තුව ප්‍රාර්ථනාව අභිලාෂයේ බවට පත් වෙන්නේ. ඊයේ දවස උතුම් වූ වෙසක් පුර 15ක් පෝ දිනය සමස්ත ලංකාව පුරාම සමස්ත බෞද්ධ ලෝකයේ පුරාම තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුද්ධත්වයත් ඒ ආශ්චර්යමත් සම්මා සම්බුද්ධත්වයත් ඒ වගේම උතුම් වූ පරිනිර්වාණයත් සිහිපත් කරමින් ආමිස ප්‍රතිපත්ති පූජාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේව පුදන පූජා කරන උත්තම දවසක් විදියට අපේ ජීවිතේ ගත වෙන්නට යෙදුණා. මේ කාල පරිච්ඡේදය තුල තමන් ගැන සැලකිලිමත් වෙනවා වගේම තමන් ලෝකයේ සිටින අනිත් හැම දෙනා ගැනමත් සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අපිට අපේ මෙත්සිත දියුණු කරන්නට පුළුවන්. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන හැම මොහොතකම තමන්ගේ මේ හැසිරීම, තමන්ගේ මේ ක්‍රියාදාමයන්, තමන්ගේ මේ ජීවන රටාව අනිත් අය සුවපත් වීම පිණිස, අන් අයට නිරෝගී බව පිණිස,
අන් අයට රෝග නොඇලඳීම පිණිස අන් අයගේ රෝගාබාධ දුරු වීම පිණිසත් අපේ සමාජයෙන් අපේ රටෙන් අපේ ලෝකයෙන් මේ රෝග ව්‍යසනය තුරන් වී මුළු රටටම යහපත උදා වීම පිණිසත් ආර්ථික සමෘද්ධිය සුවපත්භාවයේ උදා වීම පිණිසත් ඊටමත් බුද්ධිමත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් කියන බව අපි හැමදෙනාම ධර්මානුකූලව කල්පනා කරලා අවබෝධ කරගත යුතු වෙනවා. තමන් සෞඛ්‍ය සම්පන්නව සෞඛ්‍ය උපදෙස් සහිතව අපිරිසිදු නොවේ විස බීජවලට එහෙම නැත්නම් රෝගකාරකවලට අපේ ශරීරය අපේ ඉන්ද්‍රිය පද්ධතිය අපේ ශ්වසන පද්ධතිය ආක්‍රමණය කරන්නට ඉඩ නොදී කිලුට කරන්නට ඉඩ නොදී දුර්වල කරන්නට ඉඩ නොදී මේ ජීවය ප්‍රවේශමෙන් රැක ගැනීම ඊටාම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. අපි දන්නවා මෛත්‍රී භාවනාව වඩනකොට කෙනෙක් මුලින්ම මෛත්‍රී කරන්නේ තමන්ගේ සිරුරටත් තමන්ටත්. ඊළඟට බැරි වෙලා හරි අවාසනාවකට කෙනෙක් වෙන හේතුවක් නිසා වෙන පසුබිමකදී වෙන කාරණයකදී සියදිවි හානි කර ගැනීමක් ආත්ම ඝාතනයක් සිද්ධ කරොත් ඒක බුදු සමයේ පැහැදිලි කරන්නේ තථාගත බුද්ධ ධර්මය අපිට උගන්වන්නේ මිනිස් ඝාතනයක් විදියට. ඒ නිසා බුද්ධ ධර්මයෙන් අපිට තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මානුකූල මඟ පෙන්වීමෙන් තමන්ගේ ජීවිතයට තමන් විසින් අනුතරක් කර ගැනීම අනුමත කෙරෙන්නේ නැහැ. එතකොට ඒක මහා පාප කර්මයක් නම් තමන්ගේ ජීවිතය තමන් ආරක්ෂා කර ගැනීම තමන්ගේ ජීවිතය තමන් සුරක්ෂිත කර ගැනීම ඊටාම වටිනා දුර්ලභ මනුස්ස ජීවිතයක් ආරක්ෂා කර ගැනීමක් බවට පත් වෙනවා. ඒ නිසා ලොකු කුඩා හැම දෙනෙක්ම ඔබ අප හැම දෙනෙක්ම තමන්ගේ ජීවිත ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ඊටාම හොඳින් කල්පනා කරලා ඒ ධර්මානුකූල චර්යාවක් විදියට ධර්මචර්යාවක් විදියට හිතලා තමන් කෙරෙහි මෛත්‍රියෙන් තමන්ගේ නිවසේහි සිටින සියලු දෙනා කෙරෙහි මෛත්‍රියෙන් තමන්ගේ අසල්වැසි ගම්වාසී හැමදෙනා කෙරෙහි මෛත්‍රියෙන් තමන් රටවාසී ලෝකවාසී හැමදෙනා කෙරෙහි මෛත්‍රියෙන් ඊටමත් හොඳින් මේ අභාග්‍ය සම්පන්න දුර්භාග්‍ය සම්පන්න අපි හැමදෙනෙක්ම ආරක්ෂා විය යුතු කාල පරිච්ඡේදය ආරක්ෂා විය යුතුයි කියන කාරණය හැම කෙනෙක්ම ඊටාම හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා තේරුම් ගත යුතු කාල පරිච්ඡේදයකයි පින්නතුනි අපි ජීවත් වෙන්නේ. අද ඒ උතුම් වූ වෙසක් පුර 15ක් පෝදිනට පසුදින හිමිදිරි උදෑසන මේ පුණ්‍යවන්ත හිමිදිරියේ ඔබ බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමන්ට ලැබෙනවා ප්‍රතිඵල පහක්. මේ ලෝකේ ජීවිතය හැඩගස්ස ගන්නේ ජීවිතය සාර්ථක කරගන්නේ අභියෝග ජයගන්නේ ජයග්‍රහණ ලබා ගන්නේ ඥාණය දැනුම පදනම් කරගෙන අපිට තියෙන ඥාණය දැනුම පදනම් කරගෙන ඒ ඥාණය සහ දැනුම පදනම් කරගෙන තමයි අපි කුසලතා දියුණු කරගන්නේ. ඒ කුසලතා තමයි අපේ චරිතය දක්ෂතාව ගුණධර්ම කුසලතාවන් බවට පත් වෙන්නේ. මේ කුසලතාවන් තමයි ජීවිතය ජයග්‍රහණය කරවන්න හේතු වෙන්නේ. එතකොට අපි කොහොමද මේ දැනුම ලබන්නේ? ලෝකෙන් අපි දැනුම ලබන ක්‍රම තුනක් තියෙනවා. මේ ලෝකයේ තුල අපි දැනුම උපදවා ගන්න ක්‍රම තුනක් තියෙනවා. අපේ දැනුම අපි පෝෂණය කරගන්න ක්‍රම තුනක් තියෙනවා. අපේ දැනුම අපි වවා ගන්න වැඩි දියුණු කරගන්න ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක හඳුන්වනවා සුතමය ඥාන. සුතමේ ඥාන කියලා කියන්නේ අනිත් දන්න අයගෙන් අහලා ඉගෙන ගන්නවා. වෙන දන්න කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගන්නවා. ඇත්තටම ජීවිතේ කල්පනා කරලා බැලුවොත් අපි අහලා ඉගෙනගත්ත දේවල් මොන තරම්නම් තියෙනවද? පුංචි කාලේ අපි අම්මගෙන් අහලා ඉගෙන ගන්නවා. තාත්තගෙන් අහලා ඉගෙන ගන්නවා. ඊළඟට ගෙදර සොයුරු සොයුරියන්ගෙන් අහලා ඉගෙන ගන්නවා.
වැඩිහිටි ඥාතීන්ගෙන් අහලා ඉගෙන ගන්නවා. පාසලට ගියාම විදුහල්පතිතුමාගෙන් ගුරුවරුන්ගෙන් අහලා දැනගෙන ඉගෙන ගන්න දේවල් තියෙනවා. දහම් පාසලට ගියාම උපකාරක පන්තියකට ගියාම අහලා ඉගෙන ගන්න දේවල් තියෙනවා. තමන්ගේ දැනුම අරගෙන බැලුවොත්, තමන් දන්න දේවල් අරගෙන බැලුවොත්, තමන්ගේ මනසේ තියෙන දැනුම බෙදලා බැලුවොත්, එහි විශාල ප්‍රතිශතයක් අපි අහලා ඉගෙනගත්ත දේවල්. අහගෙන ඉගෙනගත්ත දේවල්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරපු සමාජයේ ඉගෙන ගන්න එකම ක්‍රමයයි තිබුණේ. ඒ තමයි දන්න කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගැනීම. දැන් අපිට වෙන ක්‍රම තියෙනවා. අපිට පොත්පත් කියවන්න පුළුවන්. පරිගණක තිරයක් මත අන්තර්ජාලයෙන් අපිට දැනුම ලබා ගන්න පුළුවන්. අන්තර්ජාලයේ කියන දොරෙන් ඇතුළට ගියහම ඒක ඇතුලේ විශාල දැනුම් සම්භාරයක් ලබන්න පුළුවන්. ඵලදායක දැනුම. ජීවිතයට ප්‍රයෝජනවත් වෙන දැනුම. ජීවිතයට අර්ථයක් තියෙන දැනුම. තාම විශාල වශයෙන් අන්තර්ජාලය ගැන අසුභවාදී නොවි හොඳින් බැලුවොත් අද අන්තර්ජාලය කියන එක ලෝකයට දැනුම ලබා දෙන පාසලක් බවට පත් වෙලා තියෙනවා. අසනීපයක් වුණාම ඒකට අවශ්‍ය බේත් හේත්. ඊළඟට gedara කාලය නිකරුණේ නොගෙවා පළවත්ව ගෙවන්න තමන්ගේ gedara පිළිවෙලට පිරිසිදුව පිවිතුරුව තියාගන්න ක්‍රමය. වත්ත පිටිය වගා කරගන්න ක්‍රමය. එළවලු පළතුරු ඖෂධ නිවැරදිව වගා කරලා ඒවයින් ඵල ලබා ගන්න ක්‍රමය. අද අන්තර්ජාලයේ පුරාම විසිරලා තියෙනවා. ශරීරයේ වේදනාවක් දැනුණොත්, ලෙඩක් දුකක් දැනුණොත්, ඒවට තියෙන බටහිර ඖෂධ, දේශීය ඖෂධ නොඑක් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ නිසා අන්තර්ජාලය කියන එක දැනුම කෝෂ්ඨාගාරයක්. කෝෂ්ඨාගාරයක් කියලා කියන්නේ නිදානයක් වගේ තැම්පත් කරලා තියෙන තැන. ඒ විදිහට අපිට දැනුම ලබන්න පුළුවන්. එතකොට මුල් කාලේ මේ අසා ඉගෙනීම කියන එක කියවුනේම ඉගෙනීම කියන කාරණේ. අපි කියවලා ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි අහලා ඉගෙන ගන්නවා. මේ ක්‍රම දෙකට තමයි ඉගෙන ගන්න. දැන් කියවලා ඉගෙන ගත්තත් ඒත් අපි වෙන කෙනෙක්ගේ දැනුම ලබන්නේ. වෙන කෙනෙක්ගේ පොතකින් කියවලා ඉගෙන ගන්නවා. අන්තර්ජාලයට වෙබ් පිටුවකට කෙනෙක් ලියපු දැනුමක් අපි කියලා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ වෙන කෙනෙක්ගෙන් ලබන දැනුම. මේකට තව ක්‍රමයකට කියනවා පරතෝ ഘോഷ කියලා ධර්මයේ සඳහන් වෙන වචනයක් තියෙනවා. වෙන කෙනෙකුගේ දැනුම අපි ලබනවා. වෙන කෙනෙකුගේ දැනුම අපේ දැනුම බවට පත් කර ගන්නවා. වෙන කෙනෙකුගේ ඥාණය අපේ දැනුම බවට පත් කර ගන්නවා. තව කෙනෙකුගේ උදව්වෙන් අපේ දැනුම පුළුල් කර ගන්නවා. දෙවෙනි දැනුම ලබන ක්‍රමය තමයි චින්තාමය පඤ්ඤා. ඒ කියන්නේ තමන් හිතලා තමන්ගේ නුවණ දියුණු කර ගන්නවා. ගණිතය හදාරනකොට, තර්කය හදාරනකොට, දර්ශනය හදාරනකොට, විද්‍යාව හදාරනකොට, ආගම හදාරනකොට, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය හදාරනකොට තමන්ගේ චින්තනය දියුණු වෙනවා. අර පොතේ තියෙන දැනුම, ගුරුවරුන්ගෙන් ලබන දැනුම, අන්තර්ජාලයෙන් තියෙන දැනුම පදනම් කරගෙන වැඩිහිටියෙකුට පුළුවන්, බුද්ධිය තියෙන කෙනෙකුට පුළුවන්, මෝරපු නුවණක් තියෙන කෙනෙකුට පුළුවන් තමන්ගේ නුවණ වැඩි දියුණු කරගන්න. මෙන්න මේ කොටසට කියනවා චින්තාමය පඤ්ඤා. හිතලා කල්පනා කරලා පරිකල්පණයෙන්, තර්කණයෙන්, නිවැරදි කල්පනාවෙන් තමන්ගේ දැනුම දියුණු කර ගැනීම. බුදු සමයේ උගන්වනවා දැනුම ලබා ගන්න තවත් පියවරක්. ඒකට කියනවා භාවනාමය පඤ්ඤා. දැන් මේ සුතමය පඤ්ඤා අහලා අන් අයගෙන් දැනුමෙන් අපේ දැනුම පෝෂණය කර ගැනීමත්, තමන් හිතලා තමන්ගේ දැනුම දියුණු කර ගැනීමත් කියන දෙකම මේ ලෞකික ලෝකයේ ක්‍රියා, සාමාන්‍ය ජීවිතයේ ක්‍රියා. භාවනාමය ප්‍රඥාව කියන එක ලැබෙන්නේ හිතේ කෙලෙස් නැති කිරීමෙන්. අපි හිත තුල කුසල් දහම් දියුණු කිරීමෙන්, පුණ්‍ය ශක්තියින් දියුණු කිරීමෙන්, ක්ලේශයන්ගෙන් හිත මිදවීමෙන්, ක්ලේශ ධර්මයන්ගෙන් හිත පිරිසිදු කිරීමෙන් පාරිශුද්ධ හිතක් දියුණු කරගත්තාම, පාරිශුද්ධ හිතක් පහළ කරගත්තාම, ශක්තිමත් කරගත්තාම මේ ලෝකේ පියවි ඇහැට නොපෙනෙන, සාමාන්‍ය කල්පනාවට බඳුන් නොවන, පෘථජ්ජන කෙනෙකුට නොහිතෙන සහ නොපෙනෙන දැනුම් සම්භාරයක් අපිට
අර ආධ්‍යාත්මික ශක්තිය ආශිර්වාදයෙන් ලබන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ මට්ටමේ දැනුම තමයි අපි ධර්මයේ ඉගෙන ගන්නෙ. ඔය දිවැස්ස, දිබ්බ චක්කු, ඉද්දිවිද, 이르දි ප්‍රාතිහාර්ය පෑමේ බලය ආදී කාරණා තියෙනවා. අපි දන්නවා ඒ වගේ පංචාභිඥා නැත්නම් ෂඩ් අභිඥා කියලා සඳහන් වෙනවා. පංචාභිඥා කියලා කියන්නේ ඒ ගැඹුරු නුවණ ක්‍රම පහකට තියෙනවා. ෂඩ් අභිඥා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ඊටාම විශේෂ ඥානයක් තියෙනවා. ඒ තමයි ආසවක්කේ ඥානය. අපි එතනට ගැඹුරට නොයා ඒ කාරණේ මතක තියාගනිමු භාවනාමය පඤ්ඤා කියලා. එතකොට මනුස්ස ජීවිතේදී හොඳ දේවල් ඇසීමෙන්, වටිනා දේවල් ඇසීමෙන්, නිවැරදි දේවල් ඇසීමෙන්, අර්ථවත් ඵලවත් දේවල් ඇසීමෙන් අපිට දැනුම දියුණු කරගන්න පුළුවන් කියන එක පැහැදිලි. ඇත්තම කියනවා නම් හැම දවසකම අලුත් දෙයක් අහන්න අපි අවස්ථාවක් උදා කරගන්න ඕනේ. අපි අහලා තියෙනවා අර මේ රාහුල පොඩි හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ කාලේ හැම හිමිදිරි උදෑසනකම තමන්ගේ අතින් තමන්ගේ ආවාසයේ ආරාමේ මිදුල අමදල පිරිසිදු කරලා උන්වහන්සේ ඒ අමදපු පිරිසිදු කරපු මිදුලෙන් පිරිසිදු වැලි ටිකක් දෝතට අරගෙන එය අහසට යොමු කරලා නැවත වරක් පිළිවෙලට මළුවට වැටෙන විදියට අහසට යොමු කරලා අපි දන්නවා මේ අත් දෙකට වැලි ගත්තාම කොච්චර වැලිකට ප්‍රමාණයක් තියනවද කියලා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ දෑතට ගත්ත වැලි යහුරේ තියෙන වැලි ප්‍රමාණයට මට අද දවසේ හොඳ දේවල්, අලුත් දේවල්, නිවැරදි දේවල්, මම නොදන්න දේවල්, මගේ ජීවිතයට ප්‍රයෝජනවත් දේවල් සහ අවවාද අනුශාසනා අහන්න ලැබේවා කියලා. එතකොට මේ වාසනාවන්ත ජීවිතයක, සාර්ථක ජීවිතයක, ඵලවත් ජීවිතයක, සුභවාදී ජීවිතයක, ධනාත්මක ජීවිතයක තියෙන එක ලක්ෂණයක් තමයි නිරන්තරයෙන් අලුත් දේවල් ඉගෙන ගැනීම. සහ නිරන්තරයෙන් අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන ප්‍රාර්ථනාව. අපි ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානයේ ශ්‍රී කල්යාණී ධර්ම විද්‍යාලයේ 5000කට අධික ළමයින්ට හැමදාම උදේ මතක් කරන දෙයක් තියෙනවා. දහම් පාසලට ආවහම, පාසලට ගියහම, උපකාරක පන්තියට ගියහම හැමදාම අලුත් හොඳ දෙයක් ඉගෙන ගන්න. හැම දවසකම අලුත් හොඳ දෙයක් තමන්ගේ ජීවිතයට, තමන්ගේ දැනුමට එකතු කරගන්න. රෑ නින්දට යන්න කලින් හිතන්න අද මම ඉගෙන ගත්ත හොඳ දේ මොකද්ද? අද මම මගේ දැනුමට එකතු කරගත්ත යහපත් දේ මොකක්ද? අද මම මගේ දැනුමට එකතු කරගෙන මගේ ජීවිතයේ දැනුමෙන් පොහොසත් කරගත්තේ මොන විදියටද කියලා. ඒක ඊටාම හොඳ දෙයක්. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබට ලැබෙන පළවෙනි ප්‍රතිඵලය තමයි අසුතං සුනාති, නොඅසන ලද දේ, නොදන්නා දේ, මෙතෙක් අසා නැති දේ අහන්නට අවස්ථාවක් ලැබීම. දෙවෙනි ප්‍රතිඵලය තමයි පින්නතුනි සුතං පරියෝදපේති. ඒ කියලා කියන්නේ අහලා තියෙන දේ පිරිසිදු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මේක හරිම වැදගත් දෙයක්. මොකද සාමාන්‍යයෙන් කියනවා පැයක දේශනයක් අහගෙන හිටියොත් මිනිස්සෙකුට මතක තියෙන විනාඩි 20කට අදාළ කොටස විතරයි කියලා. දැන් ඔබ පැයක දේශනයක් අහගෙන හිටියොත් විශේෂ දේශනයක් වෙන්න පුළුවන්, ධර්ම අනුශාසනාවක් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල දේශනයක් වෙන්න පුළුවන්. ඔබ පැයක දේශනයක් අහන් ඉඳලා එළියට ගියාම කෙනෙක් ඔබෙන් අහනවා අද මොනවද මේ කතා කළේ, මොනවා ගැනද කතා කළේ? එතකොට ඔබේ මතකේ රැඳිලා තියෙන්නේ විනාඩි 20කට අදාළ දේවල් මනෝවිද්‍යාවට අනුව. ඒ නිසා එකම දේ නැවත නැවත ඇසීමෙන් වෙන්නේ අහපු දේ පිරිසිදු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් හිතලා බලන්න. මම මේ උදාහරණයක් කියන්නේ. මඩොල් දුව කියන ළමා නවකතාව ලංකාවේ හැම කෙනෙක්ම කියවලා තියෙනවා. හැබැයි මඩොල් දුවේ මොනවද තියෙන්නේ කියලා ඇහුවොත් ඒක ඊටාම ටිකක් විතරයි අපිට මතක. මුළු මඩොල් දුව නවකතාවේ තියෙන සියලුම සිද්ධි මතක නැහැ. තව උදාහරණයක් කල්පනා කරමු. ධම්මපදයේ කියන බණ පොතේ මොනවද තියෙන්නේ කියලා ඇහුවොත් ධම්මපදයේ කියන බණ පොතේ හැම දෙයක්ම මතක නැහැ. හොඳ ආකර්ශනීය සිත් ගන්නාසුළු දේවල් තමයි මතක හිටින්නේ.
සමහර කෙනෙකුට මේ නරක දේවල් විතරක් මතක තියෙන්නත් පුළුවන්. පොතක් කියවුවාම, ටෙලි නාට්‍යයක් බැලුවාම, චිත්‍රපටයක් බැලුවාම, යාළුවෙක් එක්ක කතා කරාම, මගුල් ගෙදරකට ගිහිල්ලා ආවහම ඔන්න මතක තියෙන්නේ නරක දේවල් විතරයි. අසභ්‍ය දේවල් විතරයි. ඒ වගේ දේවල් විතරයි ඔළුවට වැදිලා තියෙන්නේ. ඒ නිසා මේ අහපු දේ, ලැබපු දැනුම, ඉගෙනගත්ත දේ නැවත ඇසීම, නැවත හැදෑරීම, නැවත මතකයට නගා ගැනීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. අපි කවුරුත් දන්නවා මිනිස්යන් වන අපට අමතක වෙනවා. මිනිස්යන් වන අපට කාලය ගත වෙලා යනකොට ශරීරයත් පරණ ශරීරය අලුත් වෙනවා. මේ ශරීරයේ ධර්මයේ කියන්නේ රූප ධාතු කියලා. විද්‍යාවේ කියන්නේ ශෛල කියලා. මේ ශෛල සෙල්ස් ඇඟේ තියෙන මේ රූප ශෛල හැම දවසකම කොටසක් මැරිලා යනවා, කොටසක් අලුතෙන් උපදිනවා. කොටසක් මේ යනවා, කොටසක් අලුතෙන් උපදිනවා. ගහක වුණත් එහෙමයි, මනුස්ස ශරීරයක වුණත් එහෙමයි. මේවට ධර්මයේ කියන රූප ධාතු කියලා. ඊ타ම සියුම් රූප ධාතු ශෛල නැත්තම් සෙල්ස් මෙරි මෙරි නැවත නැවත උපදිනවා. මනසත් ඒ වගේ. මනසෙත් තිබුණු මතකය අමතක වෙලා යනවා. අලුත් දේවල් මනසට එකතු වෙනවා. මනස නැමැති ගබඩාවට අලුත් දේවල් පිරෙනවා, පරණ දේවල් අමතක වෙලා යනවා. අහපු පරණ හොඳ දේවල්, අහපු පරණ වටිනා දේවල්, අහපු පැරණි නිවැරදි දේවල්, අහපු යහපත් හොඳ දේවල් නැවත නැවත මතක් කරගන්න අවස්ථාවක් ලැබීම කියන එක ඊටාම වැදගත් දුර්ලභ අවස්ථාවක්. අනිත් එක තව දෙයක් තියෙනවා. දැන් කෙනෙකුට නිවැරදිව සහ තර්කානුකූලව කල්පනා කරන්න තියෙන ශක්තියට කියනවා පරිකල්පන ශක්තිය කියලා. යමක් ගැන, ජීවිතය ගැන, ආහාර පාන ගැන, ඇඳුම් පැළඳුම් ගැන, මිනිස් සම්බන්ධකම් ගැන, සෙනෙහස ගැන, මේ ලෝකය ගැන තමන් හිතලා තීරණවලට ගැනීමට කියන පරිකල්පන ශක්තිය කියලා. දැන් වැඩිහිටි පින්වතුන්ට තේරෙනවා පුංචි කාලේ තියෙන පරිකල්පන ශක්තිය නෙමෙයි තරුණ කාලේ වෙනකොට තියෙන්නේ. ඒකට දියුණු වෙනවා. තරුණ කාලේ තියෙන පරිකල්පන ශක්තිය තව ටිකක් දියුණු වෙනවා මැදි වයසට කලින් වයසට ආවහම. ඒ කියන්නේ තරුණ වයසේ අවසාන භාගයට ආවහම. අර පුංචි කාලයයි ළමා කාලයයි තරුණ කාලේ මුල් අවදියයි තරුණ කාලේ ඊළඟ අවදියටත් වඩා ජීවිතේ මැදි වයසට ආවහම පරිකල්පන ශක්තිය දියුණුවා. ඔය ධර්මයේ සඳහන් වෙන්නේ ජීවිතේ මැද කාලේ ප්‍රඥා දශකය කියලා. ඒ මැද අවුරුදු 10 තමයි හොඳටම කල්පනා කරන්න පුළුවන් කාලය. හොඳටම නුවණ මෙහෙයවන්න පුළුවන් කාලය බවට පත් වෙන ජීවිතේ මැද වයස. එතකොට අර ළමා කාලේ අහපු දෙයක් තරුණ කාලේ ඇහුවොත් අලුත් විදියට ඒක පේනවා. ඊට පස්සේ තරුණ කාලේ අහපු දෙයක් තව ටිකක් වැඩිහිටි කාලේ ඇහුවොත් අලුත් විදියට පේනවා. වැඩිහිටි කාලේ අහපු දෙයක් තව ටිකක් මැදි වයසේදී ඇහුවොත් ඒක අලුත් විදියට පේනවා. දැන් හිතලා බලන්න පුංචි කාලේ අහපු කවියක්. ඒක මැදි වයසේදී ජීවිතය අහනකොට ඊට වඩා හාත්පසින්ම වෙනස් තේරුමක් වෙනස් අර්ථයක් Tamanට වැටහෙනවා. පුංචි කාලේ අහපු ගාතාවක්, ශ්ලෝකයක්, ජන කතාවක් ආපහු අපි වැඩිහිටි වෙලා අහනකොට ඒකේ Tamanට නොපෙනිච්ච තැන් පේනවා. ඊටත් වඩා රසවත් උදාහරණයක් කල්පනා කළොත් පුංචි කාලේ බලපු ටෙලිනාට්‍යයක් ටිකක් Tamanගේ ජීවිතේ මෝරලා බුද්ධිය මුහුකුරා ගිහිල්ලා ප්‍රඥාව දියුණු වෙලා වැඩිලා බලනකොට අර මුල් වයසේදී දැක්කට වඩා වෙනස් විදියට දකින්න පුළුවන්. ඒ නිසා අපි ලබන දැනුම නැවත නැවත පරිකල්පණයෙන් දිරවා ගැනීම කියන එක අවශ්‍ය දෙයක්. අහලා තියෙන දේවල් නැවත නැවත අලුත් කර ගැනීම, නිවැරදි කර ගැනීම කියන එක අවශ්‍ය දෙයක්. ලෝකේ ඊටාම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා තමයි භෞතික විද්‍යාවේ මෙතෙක් ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටතම විද්‍යාඥයා විදියට සලකන්නේ. ඒ කියන්නේ මෑත සියවස්වල ලෝකේ පහළ වෙච්ච මේ ලෝකයේ මේ බාහිර ලෝකයේ තියෙන භෞතික දේවල් ගැන භෞතික ලෝකේ ගැන වැඩිම ගැඹුරු අවබෝධයක් තිබුණු කෙනා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා.
ඔහු ඊටාම ලස්සන විදියට තමන්ගේ දැනුම ගැන කියනවා. භෞතිකය ගැන කල්පනා කළාම මේ භෞතික ලෝකය ගැන කල්පනා කළාම ඔහුට හිතෙන දේ, තමන්ට හිතෙන දේ, ඔහු කියන මට හිතෙන දේ තමයි මම තාම කිසිවක් නොදන්නා කෙනෙක් කියලා. දැන් මේ මනුස්ස ඉතිහාසයේ මෑත කාලේ බටහිර දැනුම් පද්ධතිය තුල බිහි වුණු විශිෂ්ටතම භෞතික විද්‍යාඥයාගේ කියවන තමයි මේ භෞතිකය ගැන මට දැන් හිතුවහම හිතෙන්නේ මුහුකුරාගේ වයසේදී තාම තමන් කිසිවක් නොදන්නා බව කියලා. ඒ කියන්නේ මේ ලෝකේ නිතරම අපි දන්න දේට වඩා නොදන්නා දේ වැඩි. අපි දැකලා තියෙන දේට වඩා දැකලා නැති දේවල් වැඩි. අහලා තියෙන දේවල් වලට වඩා අහලා නැති දේවල් වැඩි. අවබෝධ කරගෙන තියෙන දේවල් වලට වඩා අවබෝධ කරගෙන නැති දේවල් වැඩි. ඒ නිසා එකපාරක් අහපු දේ නැවත නැවත ඇසීම, එකපාරක් ශ්‍රවණය කරන ලද දේ නැවතත් ඇසීම ඒක තමන්ගේ දැනුම ගැඹුරු වීමට හේතු වෙන දෙයක්. එකපාරක් කියවපු පොත තව පාරක් නැවත කියවීම. එකපාරක් කියවපු කවිය, අහපු ගීතය නැවත වරක් රස විඳීම. එක වතාවක් තමන් රස විඳපු ටෙලිනාට්‍ය චිත්‍රපටය තව වරක් රස විඳීමෙන්, තව වරක් නැරඹීමෙන් ඒක වෙනස් දෘෂ්ටියකින්, තව විදියකට, අලුත් කෝණයකින් දැකීමේ පරිකල්පන ශක්තිය තමන්ට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. බණ ඇසීමෙන් ලැබෙන දෙවෙනි ආනිසංසය තමයි අසන ලද දේ නිවැරදි කර ගැනීමට ලැබෙන අවස්ථාව. තුන්වෙනි කාරණේ සඳහන් වෙනවා. බලන්න මේවා මොන තරම්නම් අපේ ජීවිතයට වටිනවද කියලා. තුන්වෙනි කාරණේ විදියට සඳහන් වෙන්නේ කංකං විතරති කියලා. කංකං කියන්නේ සැක. විතරති කියලා කියන්නේ තරණය කරන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි දුෂ්කර තැනක් පහු කරනවට කියනවා තරණය කරනවා කියලා. ඒ නිසා ගඟක් තරණය කරනවා, සැඩපහරක් තරණය කරනවා, කාන්තාරයක් තරණය කරනවා, ගිරිදුර්ගයක් තරණය කරනවා, මේ වනයක් තරණය කරනවා. එහා පැත්තට යනවා. ඒක ඉක්මෝල පහු කරගෙන යනවා. ඒ වගේ තමයි හිතේ සමහර දේවල් තියෙනවා තේරෙන්නේ නැති දේවල්. සමහර දේවල් තියෙනවා හරියට අවබෝධ වෙන්නේ නැති දේවල්. තව සමහර දේවල් තියෙනවා දැනගත්තට මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා හැමතිස්සෙම හිතෙන දේවල්. හිතේ තියෙන මේ සැක සංකා දැනුම ගැන, ලෝකය ගැන, තමන් ගැන දියුණු කරගන්න නැත්නම් ඒව තරණය කරන්න, ඒට අදාළ දැනුම දියුණු කරගන්න තියෙන ක්‍රමය තමයි අලුත් දේ හැදෑරීම. හදාරන ලද්දේ නැවත නැවත විමසා දැන ගැනීම. තමන්ට සැකයක් තියෙනවා අපි දන්න කෙනෙක්ගෙන් මේ සැකය අහනවා. අහලා දැනගන්නවා. දැන් රෝහලකට බේත් ගන්න ගියාම වෛද්‍යවරයෙක් අපිට බේත් නියම කරනවා. බේත් අරගෙන ගෙදර ඇවිල්ලා මේ බේත් පාවිච්චි කළාට පස්සේ අර කලින් තිබිච්ච වේදනාව, කැක්කුම, අපහසුතාවය මගහැරෙනවා. හැබැයි අලුත් අපහසුතාවක් එනවා. එතකොට සැකයක් ඇති වෙනවා. බේත් වැරදුනාද? වෙද මහත්තයට නැත්තම් දොස්තර මහත්තයට වැරදුනාද? නැත්තම් තමන් බේත් පාවිච්චි කරපු විදිය වැරදුනාද? වෙන යමක් කොතන හරි වැරදුනාද? තමන්ගේ හිතේ සැකයක් ඇති වෙනවා. අන්න ඒ සැකය නිවැරදි කරගන්න තමයි අපි දෙවෙනි වතාවට දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අලුත් යහපත් වැදගත් අර්ථවත් ඵලවත් දේවල් දැන ගැනීමෙන් අපිට ලැබෙන එක ඵලයක්, වාසියක් තමයි හිතේ තියෙන යම් යම් සැක, දැනුමේ තියෙන යම් යම් සැක, අවබෝධයේ තියෙන යම් යම් සැක, දන්න තැන්වල තියෙන යම් යම් සැක දුරු කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඊළඟට හතරවෙනි කාරණේ විදියට සඳහන් වෙනවා පින්නතුනි, දිට්ඨින් උජුං කරෝති. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ ජීවිත දැක්ම, ලෝක දැක්ම, සමාජ දැක්ම නිවැරදි කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. අපි දන්නවා ළමයි ලෝකය දකින්නේ එක විදියකට, තරුණයි ලෝකය දකින්නේ තවත් විදියකට, ඊළඟට වැඩිහිටියෝ ලෝකය දකින්නේ තවත් විදියකට. එක එක්කෙනා ලෝකය දකින්නේ එක එක විදියට. එකම කාරණාවක්, එකම ප්‍රස්තුතයක්, එකම තේමාවක් අරගෙන බැලුවොත් ඒකට 10 දෙනෙකුට තියෙන්නේ මත 10ක්. අපි ඕකට කියනවා පාට කණ්ණාඩි වලින් ලෝකය බලනවා කියලා. ඒ උපමාව හරි පැහැදිලි තේරුම් ගන්න. ඒ කියන්නේ නිල් පාට කණ්ණාඩියක් දාලා එළිය බැලුවොත්
කොච්චර හිරු එළිය තිබුණත් නිල් පාට කණ්ණාඩිය දාපු කෙනාට වැඩිපුර පේන නිල් පාටට. රතු පාට කණ්ණාඩියක් දාලා රතු පාට කණ්ණාඩියෙන් ලෝකේ බැලුවොත් එය කොච්චර හොඳට පැහැදිලිව ආලෝකයේ තිබුණත් රතු පාට කණ්ණාඩිය දාපු කෙනාට මේ ලෝකයේ තියෙන දේවල් පේන්නේ රතු පාටට. ඒ වගේ තමයි ළමා කාලේ ලෝකයේ දකින්න එක විදියකට. හරි සුන්දරව ඒ වගේම තමයි විචිත්‍රවත්ව වර්ණවත්ව මේ ලෝකයේ දකින්න. ඒ නිසා ළමයින්ට හදන දේවල්, ළමයින්ට හදන පොතපත, ළමයින්ට හදන කාටුන්, ළමයින්ට හදන කතා හැම දෙයක්ම වර්ණවත්ව, සුන්දරව, අලංකාරවත්ව, ආකර්ශනීය විදියට හදන්නේ. මොකද ළමා කාලේ ලෝකයේ දකින්නේ මේ විදියට. තරුණ කාලයට එනකොට තම තමන්ට ආවේනික දෘෂ්ටි ක්‍රමානුකූලව දියුණු වෙනවා. සමහරු සුභවාදීව ලෝකයේ දකිනවා. සමහරු අසුභවාදීව ලෝකයේ දකිනවා. සමහරු සුන්දර විදියට ලෝකයේ දකිනවා. තවත් සමහරු අසුන්දර විදියට ලෝකයේ දකිනවා. සමහරු ලෝකයේ දුකක් විදියට දකිනවා. සමහරු ලෝකයේ අත්‍යන්ත සැපක් විදියට දකිනවා. එක එක දෘෂ්ටි. එතකොට මේකෙන් පැහැදිලි වෙන කාරණේ මොකද්ද? ලෝකේ ඇත්ත එකයි තියෙන්නේ. හැබැයි දෘෂ්ටි ගොඩක් තියෙන්න පුළුවන්. එකම දේ 10 දෙනෙකුට 10 විදියට බලන්න පුළුවන්, බලලා කියන්න පුළුවන්, පේන්න පුළුවන්. හැබැයි නියම දේ තුල තියෙන එකම ස්වභාවයක්, එකම විදිය. මෙන්න මේ නිවැරදි අවබෝධය, නිවැරදි දැනුම, නිවැරදි වැටහීම ඇති කර ගැනීමට තමයි පින්නතුනි කියන්නේ දෘෂ්ටිය ඍජු කර ගැනීම කියලා. නැත්තම් දැක්ම නිවැරදි කර ගැනීම. දැක්මෙහි ඇති ඇද නැති කර ගැනීම. දැක්මෙහි දැකීමෙහි අවබෝධ කරගන්න විදිහේ ඇදපළුදු තියෙන තාක්කල් අපිට වර්ධිනවා. තමන් දකින විදිය, තමන් ජීවිතය අවබෝධ කරගන්න විදිහේ ඇදපළුදු කුද තියෙන තාක්කල් වර්ධින්න පුළුවන්. ඒ නිසා දෘෂ්ටිය නිවැරදි කර ගැනීම අපිට අලුත් දේ, වැදගත් දේ, අර්ථවත් දේ, පළවත් දේ ඇසීමෙන් ලැබෙන ඊටාම බලවත් වාසියක්, හොඳ ප්‍රතිඵලයක් බව අපි අවබෝධ කරගත යුතුයි. ධර්ම ශ්‍රවණය කිරීමේ පස්වෙනි ප්‍රතිඵලය ආනිසංසයේ විදියට සඳහන් වෙනවා චිත්තම් පසීදති. හිත පහදිනවා. මේක ඊටාම වැදගත් දෙයක්. අපිට කෙනෙක් ගැන, දෙයක් ගැන, ඉගැන්වීමක් ගැන, විද්‍යාත්මක කාරණයක් ගැන, ධර්මානුකූල ඉගැන්වීමක් ගැන පැහැදීමක් ඇති වෙන්න නම් අපි ඒ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දකින ක්‍රමය වක්කලී හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මය නිවැරදිව දැකීමෙන් තමයි බුදුහාමුදුරුවෝ ගැන නිවැරදි පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. මොකද වක්කලී හාමුදුරුවෝ පැහැදිලා හිටියේ බුදුරජාණන් වහන්සේගේ රූපයට. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වක්කලී හාමුදුරන්ට ගැරහුවේ නැහැ. ඒ ගැන විවේචනය කළේ නැහැ. වක්කලී හාමුදුරන්ට නිවැරදි ක්‍රමය කියලා දුන්නා. ධර්මය අවබෝධ කර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්නා පැහැදීම තමයි නිවැරදි පැහැදීම. ඒ නිසා පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව සුවාසෝ දහසක් ධර්මස්කන්ධය පිළිබඳව අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය පිළිබඳව මේ ජීවිතය හා ලෝකයේ පිළිබඳව දෙවියන් හා විශ්වය පිළිබඳව සංසාර ජීවිතය පිළිබඳව අපිට තථාගත ධර්මයේ කරුණු තථාගත ධර්මයේ සඳහන් කරුණු ඒ උක්ත මාතෘකා පිළිබඳ පැහැදීමක් ඇති කරගන්න නම්, ප්‍රසාදයක් ඇති කරගන්න නම් හැදෑරීම කියන එක වැදගත්. ඇසීම කියන එක වැදගත්. කියවීම කියන එක වැදගත්. මේ විදියට බණ ඇසීමේ තියෙනවා ආනිසංස පහක්. නොදන්නා දේ අසන්නට ලැබීම. අසන ලද දේ අසා ලබාගත් දැනුම පිරිසිදු කරගන්නට අවස්ථාවක් ලැබීම. අසා දැනගත් දේ පිළිබඳව යම් සැකයක් ඇතනම් ඒ සැක නිසක බවට පත් කර ගැනීම. ඒ සැක දුරු කර ගැනීමට, තරණය කිරීමට අවස්ථාවක් ලැබීම. ජීවිතය හා ලෝකය තමන් අවබෝධ කරගන්න ක්‍රමය, විදිය, දැක්ම ඍජු කර ගැනීමට, නිවැරදි කර ගැනීමට අවස්ථාවක් ලැබීම. ඊළඟට යහපත් දේ ගැන, උසස් දේ ගැන, නිවැරදි දේ ගැන
නිවැරදි පැහැදීමක් ප්‍රසාදයක් ඇති කර ගැනීමට අපිට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන හැම අවස්ථාවක්ම තමන්ගේ ජීවිතේට මෙන්න මේ ප්‍රතිඵල පහ ගෙන දෙන අවස්ථාවක් විදියට කල්පනා කරලා ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් කටයුතු කිරීම ඊටාම වැදගත් කාරණයක් කියලා අපි කල්පනා කළ යුතු වෙනවා. අද ධර්ම දේශනාවේ මාතෘකාව විදියට මම ඉදිරිපත් කළේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ එන ගාථා රත්නයක්. මේ ගාථාව ඊටාම වැදගත්. මේ ගාථාව වැදගත් වෙන්නේ මේ ගාථාව දේශනා කරන්නේ සඳහන් කරන්නේ සක්දිවිඳු. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ඉඳලා විශාලා මහනුවරට වැඩම කරලා දවස් 7ක් රතන සූත්‍රය දේශනා කළා. දවස් 7ක් රතන සූත්‍රය දේශනා කිරීමට කටයුතු කළා. අපි කවුරුත් දන්නවා මේ මොහොතේ විශාලා මහනුවර වැසියන්ට අනපේක්ෂිත තුම්බියක් ඇති වුණා. අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ දුර්භික්ෂ බයත්, රෝග බියත්, අමනුෂ්‍ය බිය කියන මේ කාරණා. දුර්භික්ෂය කියන එක පැහැදිලි. දුර්භික්ෂය කියලා කියන්නේ ආහාර හිගවීම. ආහාර හිගවීම. පුරාණ කාලේ කෘෂිකාර්මික සමාජවල වැස්ස අඩු වුණොත්, මහ පොළවට එන ස්වාභාවික ජල සැපීම අඩු වුණොත් ක්‍රමානුකූලව ආහාර නිෂ්පාදනය දුර්වල වෙනවා. ආහාර නිෂ්පාදනය දුර්වල වුණාම ඒකෙන් වෙන්නේ පරිභෝජනයට අවශ්‍ය, ඒ කියන්නේ සමාජයේ පරිභෝජනයට අවශ්‍ය ආහාර ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒක සඳහන් කරන දුර්භික්ෂය කියලා. එතකොට දැන් අපි දන්නව ශරීරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොලැබෙනකොට ඇඟේ සිද්ධ වෙන්න දෙයක් පුළුවන් දෙයක් තමයි ඇඟේ පෝෂණ ශක්තිය දුර්වල වීම. පෝෂණ ශක්තිය දුර්වල වුණාම ඇඟ ලෙඩ වෙනවා. පෝෂණ ශක්තිය දුර්වල වීමට කියන මන්ද පෝෂණය කියලා. ඒ කියන්නේ ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි දැන් ලෝකෙ මිනිස්සු නිර්මාණය කරගත්ත ප්‍රශ්නයක් තියෙනවා මේ පෝෂණයටම අදාළව. ඒ තමයි අධිපෝෂණය. අධිපෝෂණය නිසා රෝග හට ගන්නවා. දැන් ඔය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන රෝග කොටාසයක් තියෙනවා බෝ නොවන රෝග කියලා. බෝ නොවි ඇඟ ඇතුලෙන් එන රෝග. ඒවට හේතුව තමයි මේ අධිපෝෂණය. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා විටමින් වර්ග, ಖನಿජ ලවණ, ඊට පස්සේ තෙල්, ලුණු, සීනි වගේ ආහාර ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා දීමෙන් මිනිස්සු තමන් විහිං ලෙඩ රෝග හදාගෙන නිර්මාණය කර ගන්නවා. ඒතර මේ විශාලා මහනුවර ඇති උනේ ඒ වගේ ප්‍රශ්නයක් නෙමෙයි. විශාලා මහනුවර ඇති උනේ දුර්භික්ෂය. දුර්භික්ෂය කියලා කියන්නේ ආහාර හිගවීම. ආහාර හිග වුණාම ළමයි, වැඩිහිටියෝ මේ අය ඉස්සෙල්ලා ලෙඩ වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එන ලෙඩ රෝග ක්‍රමානුකූලව බෝ වෙන්න පටන් ගත්තා. මේ ලෙඩ වෙන අය ක්‍රමානුකූලව මිය යන්න පටන් ගත්තා. දැන් ලෙඩ රෝගයකින් කෙනෙක් මිය යනකොට, ශරීර වේදනාවකින් කෙනෙක් මිය යනකොට, චිත්ත පීඩාවකින් කෙනෙක් මිය යනකොට, ශරීරයේ හෝ හිතේ මහා දුකකටපත් වෙලා මිය යනකොට එහෙම කෙනෙකුට සුගතියට යන්න ලැබෙන අවස්ථාව අඩු වෙන්න පුළුවන්. මොකද කෙනෙක් ඊළඟ භවයේ උපදින්න බලපාන අවසංහිත මේ චිත්ත ධාරාවේ අවසංසිත ධර්මයේ හඳුන්වන චුතිසිත විදියට ඒක පිරිසිදු සිතක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය දුක් ඇති තැන්වල, දුගතිවල, දුක් ඇති සත්ව කොටස් අතරේ උපදින්න පුළුවන්. ඊළඟට අපි අහලා තියෙනවා යම් කිසි තැනක අපිරිසිදුකම වැඩි වුණොත් එතෙන්ට අමනුෂ්‍යයෝ එනවා කියලා. අමනුෂ්‍යයෝ කියලා කියන්නේ ඔය යක්ෂ, പ്രേත ආදී බලවේග ලං වෙනවා. අපිරිසිදුකම නැති කරලා පිරිසිදුකම ලං වුණොත් එතනට දෙවියෝ වඩිනවා, දෙවියෝ ලං වෙනවා කියලා. ඒක නිසා තමයි
ගෙදරක පින්කමක් කරනකොට, පන්සලක පින්කමක් කරනකොට, ආයතනයක පින්කමක් කරනකොට ඉතාමත් හොඳට පිරිසිදු කරන්න. සහ මුලින්ම පිරිසිදු කරනවා. මොකද අර අපිරිසිදු බලවේග, අමනුෂ්‍ය බලවේග, භූත බලවේග, යක්ෂ බලවේග නැතිවීම සඳහා. ඊට පස්සේ හොඳ සුබ වාසනාවන්ත බලවේග දේව ශක්ති ආකර්ෂණය කර ගැනීම සඳහා. දැන් සාමාන්‍යයෙන් Hindu සම්ප්‍රදාය නම් ඒ අය නිකන් උඩ පිරිසිදු කරනවා විතරක් නෙමෙයි, කහදියර ඉහළත් පිරිසිදු කරනවා. දේව පූජා පවත්වන්න කලින්, දෙවියන්ට උපහාර පවත්වන්න කලින්, පුද පූජා පෙරහැර පවත්වන්න කලින් කහදියර ඉහළ ඒ දේවස්ථාන මාර්ග පිරිසිදු කිරීම සිද්ධ කරන එක තමයි පැරණි ಭಾರತයේ තිබුණු සම්ප්‍රදාය. දැන් මේ විදියට ලෙඩ රෝග බහුල වෙලා, අපිරිසිදුකම පැතිරිලා, පරිසරය දූෂණය වෙලා, තන තන දුර්ගන්ධය ඇති වෙලා, දුගන්ධ කසල බහුල බවට පත් වෙලා මිනිස්සු මිය යැදෙන තත්වයට විශාලා මහනුවරපත් වුනහම ඒවට අමනුෂ්‍යයෝ ආකර්ෂණය වෙලා එන්න පටන් ගත්තා. අමනුස්ස වාසය බහුල වෙන තැනක් බවට පත් වුණා. එතකොට අපි මේ සිද්ධිය ගැන ධර්ම සාහිත්‍යයේ සඳහන් කරනකොට කියන විශාලාවක් බවට පත් වුණා කියලා. මේ විශාලාවක් බවට පත් වුණා කියලා කියන්නේ මිනිස්සුන්ට වෙන්න පුළුවන් හැම විපතක්ම වුණා කියන එක. රෝග බහුල වීම, ඊළඟට දුෂ්කරතා බහුල වීම, ඊළඟට අමනුෂ්‍ය බලවේග බහුල වීම. මේ කියන කාරණා සිද්ධ වුණාම විශාලාවේ හිටපු රජදරුවෝ එකතු වෙලා, ලිච්ඡවි කියන රජදරුවෝ එකතු වෙලා කතා කළා අපිට මේකට ගන්න පුළුවන් විසඳුම මොකද්ද? රට ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ජනතාව විශාල පීඩාවකට මුහුණ දීලා ඉන්නේ. මේ රටේ ඉන්න මිනිස්සු කායික මානසික දුක් පීඩාවන්ට, කරදරවලට මුහුණ දීලා ඉන්නේ. පාලකයෝ, රජදරුවෝ, පරිපාලනයට සම්බන්ධ පිරිස් එකතු වෙලා සාකච්ඡා කළා. මේ විපතින් මහ ජනතාව, පොදු ජනතාව, අහිංසක ජනතාව මුදවා ගැනීම සඳහා අපිට ගන්න පුළුවන් පියවර කුමක්ද කියන කාරණය. ඇත්තට මේ වෙලාවේ හේතු උනේ ඒ වෙලාව වෙනකොට ඒ රෝග බියත්, දුර්භික්ෂ බියත්, අමනුෂ්‍ය බියත් කියන මේ තුන් බිය සාමාන්‍ය පාලනයෙන් ගිලිහිලා තිබුණා. සාමාන්‍ය පාලනය කරන්න පුළුවන් තත්ත්වයේ සීමාව ඉක්මවලා ගිහිල්ලා. ඒ බුද්ධිමත් ලිච්ඡවි රජදරුවන් අතර එක කෙනෙක් යෝජනා කළා අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ භූමියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම කියලා. ඊට පස්සේ හෙව්වා කොහේද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ? ගංගානම් නදියෙන් එතර රජගහනුවර. එතකොට මේ ලිච්ඡවි රජදරුවන්ගේ අගනුවර විශාලාවේ ඉඳලා ගංගානම් ගඟ දක්වා තියෙනවා යොදුන් 3ක්. යොදුනකට හැතැම්ම 16යි. හැතැම්ම 16ව 3ක් තියෙනවා. ගංගානම් ගඟේ ඉඳලා රජගහනුවරට තියෙන යොදුන් 15ක්. පණිවිඩයක් යවුවා. මොකද ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇතුළු ප්‍රධාන මහරහතන් වහන්සේලාට උපස්ථාන කරමින් හිටියේ බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමාට පණිවිඩයක් යවුවා අපිට අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ ගුණවත් මහෝත්තම ලෝකෝත්තර ගුණ ඇති උතුමන් විශාලාවට, විශාලා මහනුවරට වැඩමවා ගන්න මේ කියන තුම්බියෙන් විශාලා මහනුවර මුදවා ගැනීම සඳහා. එහෙම කිව්වහම ඊටාම කාරුණික රජ කෙනෙක් බිම්බිසාර මහරජතුමා. තමන්ගේ පුතා තමන්ට අනාගතේ හතුරු වෙන බව දැනත් තමන්ගේ පුතාගේ ජීවිතය රාජසභාවේ සියලු දෙනාම විරුද්ධ වෙද්දී ආරක්ෂා කරපු ගුණවත් රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දවස රජගහනුවර වැඩ සිටින වෙලාවේ ප්‍රධාන දායකයා වෙලා, ප්‍රධාන අනුග්‍රාහකයා වෙලා බුදුරජාණන් වහන්සේත් ඒ වගේම මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් ආධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය සිව්පසය පූජා කරමින් උපස්ථාන කළේ බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමාට ගංගානම් ගඟේ නදියෙන් එතර විශාලා මහනුවර ඇති වෙලා තියෙන මේ தත්ත්වය ගැන දැනගන්න ලැබුණා. ඒ නිසා රජදරුවන්ගේ දූතයෝ
බිම්බිසාර මහරජතුමා සමගම බුදුරජාණන් වහන්සේට මේ කාරණය සැලකලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර තත්වයේ සහ අනාගතය දිවසින් නිරීක්ෂණය කළා. දිවසින් නිරීක්ෂණය කළාම බුදුරජාණන් වහන්සේට දකින්න ලැබුණා උන්වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා විශාලා මහනුවරට වැඩම කිරීමෙන් මේ තුම්බිය නැති වෙලා අමනුෂ්‍යයෝ ඈතට ගිහිල්ලා රෝග බිය නැති වෙලා නැවත වරක් කෘෂිකර්මාන්තය ශක්තිමත් වෙලා ආහාර සුලභ වෙලා සුඛිත මුදිත සොම්නස් සහගත පරිසරයක් සමාජයක් බවට ක්‍රමානුකූලව විශාලා මහනුවර වෙනස් වෙන්න විශාල සේවයක් මහා කරුණාවෙන් සිද්ධ කරන්න පුළුවන් අවස්ථාවක් බව. උන්වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග විශාලා මහනුවරට වඩින්නට සූදානම් වුණා. බිම්බිසාර මහරජතුමා පුදුම තරම් ගෞරවයකින් සැලකුවේ මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට. දැන් ගව් මෙතන ඉඳලා තිබෙනවා යොදුන් 5ක් ගංගානම් ගඟ දක්වා. මේ ගමන සූදානම් වෙද්දී බිම්බිසාර මහරජතුමා මේ හැම යොදුනකම අලුත් විහාරයේ බැගින් ක්ෂණිකව වේගයෙන් තමන්ගේ පිරිස යොදාගෙන රාජ පිරිස යොදාගෙන ගොඩ නැගුවා. ඒ නිසා අලුත් විහාර 5ක් ගොඩ නැගුණා. රජගහ නුවර ඉඳලා ගංගානම් ගඟ දක්වා. ඒ හැම විහාරයකම බුදුරජාණන් වහන්සේ යොදුනක් ගමන් කරනවා. එදා රැ අර අලුත් විහාරේ 500ක් මහරහතන් වහන්සේලා සමග රාත්‍රිය ගත කරනවා. බිම්බිසාර මහරජතුමා පසුපස ගමන් කළා රාජ පිරිස් සමග බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. ඒ ආරාමෙන් පිට වෙලා දෙවැනි යොදුන පසුදෑ උදෑසන පිටත් වෙලා යනවා. හැන්දෑ වෙනකොට බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම වැඩම කරලා අර දෙවැනි විහාරේ වැඩ ඉඳලා ඊටමත් කරුණාවෙන් අර බිම්බිසාර මහරජතුමා ඇතුළු රාජකීයයන්ගේ සත්කාර සැලකිලි වලට කෘතඥතා පූර්වකව පින් සිද්ධ වෙන විදියට ඒ කටයුතු කළා. මේ විදියට යොදුන් 5 දින 5ක් ගමන් කළා. ඊළඟට ඊ타මත්ම අලංකාරවත් අපේ ධර්ම අටුවා සාහිත්‍යයේ සඳහන් වෙනවා. රතන සූත්‍රය සඳහන් වෙන සුත්ත නිපාත අටුවාවේ සඳහන් වෙනවා. බිම්බිසාර මහරජතුමා නැවක් පිළියෙල කරනවා. මේ බුදුරජාණන් වහන්සේටත් 500ක් මහරහතන් වහන්සේලාටත් ගඟෙන් ඈතර වීම සඳහා ඒ නැව පිළියෙල කරලා සකස් කරලා ඒ මැද ඊටාම අලංකාරවත් ගෞරවනීය බුද්ධාසනයක් පිළියෙල කරලා බුදුරජාණන් වහන්සේ මැද වඩා හිඳවලා 500ක් මහරහතන් වහන්සේලා ඒ වටේට අසුන්ගෙන මේ ගඟ ක්‍රමානුකූලව තරණය කරනවා. ඊළඟට ගඟ කෙළවර එහා ඉවුරේදී බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස පිළිගන්න විශාලා මහනුවර ඉඳලා ලිච්ඡවි රජදරුවෝ ඇවිල්ලා ඉන්නවා. ඒ ලිච්ඡවි රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ශ්‍රාවකයන් බාර කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් කාර්ය මහා මෛත්‍රියෙන් සිද්ධ කරලා නැවත වරක් මේ ගඟ ළඟට වඩිනතුරු බිම්බිසාර මහරජතුමා වන තමන් කඳවුරුලාගෙන මේ ගඟ අසර ආරක්ෂාහතව බුදුරජාණන් වහන්සේ නැවත වරක් රජගහ නුවරට වැඩමවාගෙන යන්න මේ ගඟ ළඟ අපි නතර වෙලා ඉන්නවා කියලා. ගඟෙන් එතර වන බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා එතන ඉඳලා තියෙන යොදුන් 3 හැතැම්ම 16 බැගින් ලිච්ඡවි රජදරුවන්ගේ පොද පූජා සත්කාර ගෞරව පිළිගැනීම් සම්මානන මැද විශාලා මහනුවරට වැඩම කරනවා. විශාලා මහනුවර වැඩම කළාට පස්සේ තථාගත බුදුරජාණන් වහන්සේට දකින්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම ජීවිත විනාශුණු පරිසරය දූෂණය වුණු පරිසරය කිලුටුණු ඒ වගේම තමයි රෝග බියෙන් පීඩාවටපත් වුණු අමනුෂ්‍ය බියෙන් බීතියෙන් ඇලලී ගිය නගරයක්. බුදුරජාණන් වහන්සේ ඉක්මනින් ආනන්ද හාමුදුරුවන් ආමන්ත්‍රණය කරලා ආනන්ද හාමුදුරන්ට විතරක් රතන සූත්‍රය එක්වරක් දේශනා කරනවා.
ආනන්ද හාමුදුරුවන්ට රතන සූත්‍රයේ දේශනා කරලා ඒ රතන සූත්‍රයෙන් පිරිත් පැන් පිළියෙල කරගෙන අර රජදරුවන් සමග විශාලා මහනුවර සෑම තැනකම ගමන් කරලා කරුණාවෙන් මේ දුක් විඳින මේ පීඩා විඳින මේ ශාරීරික මානසික පීඩාවන්ට ලක් වෙලා සිටින සියලු දෙනා දුකින් මිදීම පිණිස මේ පිරිත් පැන් විශාලා මහනුවර පුරාම ඉසිමින් ගමන් කරන්න කියලා ආනන්ද හාමුදුරුවෝ යොමු කරනවා. මේක ಭಾರತೀಯ ඉතිහාසයේ ජම්බුද්වීපයේ ඉතිහාසයේ ඉන්දියානු ඉතිහාසයේ නොවිච්ච දෙයක්. ඒ නිසා තාවතින්සය ඒ වගේම චාතුම් මහරජකේ කියන මේ දෙදෙව්ලොවට අධිපති මහා බලවන්ත ශක්‍රදේවේන්ද්‍රෝත්තමයා මිහිමතට බුදුරජාණන් වහන්සේ මේ මහානුභාව සම්පන්න මහා බල සම්පන්න මහා ආශීර්වාද සම්පන්න රතන සූත්‍රයේ දේශනා කරන අවස්ථාවට සක්දෙවිඳුන් වැඩම කරනවා. එතකොට පළවෙනි දවසේ බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුන් සහිත සියලු දෙවියන්ටත් ලිච්ඡවී රජදරුවන්ටත් රතන සූත්‍රයේ දේශනා කරනවා. අපි හුඟ දෙනෙක් අහලා නැති කාරණයක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේ එදා පටන් 7 දවසක් 500ක් මහරහතන් වහන්සේලා සමග විශාලා මහනුවර වැඩ සිටමින් විශාලා මහනුවර සියලු වැසියන්ට ආශීර්වාද පිණිස මේ රතන සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. රතන සූත්‍ර දේශනාවේ මහානුභාව සම්පන්න බලයත් තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ තේජසත් ස්වාසෝ දහසක් ධර්මස්කන්ධේ අනන්ත අප්‍රමාණ මහානුභාව සම්පන්න ගුණ බලයත් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පස්වග මහරහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා සීවලී බක්කුල මහරහතන් වහන්සේලාගේ මහානුභාව සම්පන්න ඒ උතුම් ත්‍රිවිධ රත්නේ ගුණ බලයේ හේතුවෙන් ක්‍රමානුකූලව අමනුෂ්‍යයන්ගෙන් වන බලපෑම් රෝගයන්ගෙන් වන බලපෑම් දුර්භික්ෂ විදියට ආහාර හිගතාවෙන් වන බලපෑම් ක්‍රමානුකූලව වෙනස් වන ලකුණු මුල් දිනවලම පහළ වෙන්න පටන් අරගෙන ක්‍රමානුකූලව විශාලා මහනුවර ඇතිවුණු ඒ උවදුර ඉතිහාසයට එකතු කරමින් නැවත වරක් විශාලා මහනුවර ඉතිහාසය වෙනස් වෙන්නට පටන් ගන්නවා. අන්නේ මහාර්ග මහානුභාව සම්පන්න මහා බල සම්පන්න මහා තේජස් ඇති රතන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ මේ සක්දෙවිඳුන් ඇතුළු පිරිසට විශාලා මහනුවර ලිච්ඡවී රජදරුවන්ට දේශනා කරනවා. මේ සූත්‍ර දේශනාව ඊ타ත්ම වැදගත් සූත්‍ර දේශනාවක් වෙන්නේ පින්නතුනි. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ බුදු මුවින් බුදු ගුණ ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ බුදු මුවින් දහම් ගුණ ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ බුදු මුවින් සංඝ ගුණ දේශනා කිරීම සිද්ධ කරනවා. අපි දන්නවා නවරහාදී බුදු ගුණ ඊළඟට දහම් ගුණ සංඝ ගුණ මේ කියන සූවිසි තුනුරුවන් ගුණ බුදුරජාණන් වහන්සේ මේ සූවිසි ගුණවලට අතිරේකව බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ තථාගත බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන අවස්ථාවක් අපිට මේ රතන සූත්‍රය තුල දකින්න පුළුවන්. යං කිංචි විත්තං ඉදවා හුරංවා කියන ගාථාව වනප්පගුම්භේ යස්තා පුස්සිතග්ගේ කියන ගාථාව වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ කියන මේ ගාථා තුන අනන්ත අප්‍රමාණ අචින්තේය අසමසම අසහාය බුදුගුණ බුදුමුවින් සඳහන් කෙරෙන අවස්ථාවක් බවට පත් වෙනවා. ඊළඟට කයං විරාගං අමතං පනීතං කියන ගාථාවත් යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් කියන ගාථාවත් බුදුරජාණන් වහන්සේ විසින් ඒ උතුම් ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ ගුණ දේශනා කරන ඉතිහාසයේ ඊටාම දුර්ලභ අවස්ථාවක් බවට පත් වෙනවා. යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා යේ සුප්පයුත්තා මනසා දල්හේන
යතින්ද කීලෝ පටවින් සිතෝසියා යේ අරිය සච්ඡානි විභාවයන්ති සහවස්ස දස්සන සම්පදාය කියන මේ ගාථා ආදියත් ඒ වගේම කීනං පුරාණං නවං නත්ති සම්භවං කියන ගාථාව වනප්පගුම්භේ කියන ගාථාවට කලින් එන කිංචාපි සෝ කම්මං කියන ගාථා මේ ගාථා හතින් බුදුරජාණන් වහන්සේ ආර්ය නික්ලේශී ලෝකෝත්තර සම්බුද්ධ ශ්‍රාවකයන්ගේ ගුණ ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. මේක ඊටාම දුර්ලභ අවස්ථාවක්. තුනුරුවන් ගුණ බුදුමුවින් දේශනා කරපු. ඒ ගුණ බලයෙන් අර විශාලා මහනුවරට ඇති වී ඇති දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය දුරු වේවා කියන ප්‍රාර්ථනාව තමයි ඉදම්පි බුද්ධේ රතනං පණීතං මේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ ආනුභාවයෙන් ඉදම්පි ධම්මේ රතනං පණීතං මෙයත් ධර්මයේ මහාර්ග මහානුභාව සම්පන්න ගුණයි කියන සඳහනෙන් ඉදම්පි සංඝේ රතනං පණීතං මේ ගුණ ඒ මහා සංගරුවනේ අප්‍රමාණ මහාර්ග ගුණ කියන පැහැදිලි කිරීමෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු කියලා විශාලා මහනුවරටත් මුළු ලෝකයටත් තථාගත බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා 7ක් තිස්සේ මේ රතන සූත්‍රයේ දේශනා කරමින් ආශිර්වාද සිද්ධ කිරීම ලබන්නේ. ඊළඟට මේ රතන සූත්‍ර දේශනාවේ තියෙනවා පින්නොදනේ අවසන් ගාථා 3ක්. ඒ අවසන් ගාථා 3 පටන් ගන්නෙ මුල්ම ගාථාව පටන් ගන්න විදියට. යානීධ භූතානි සමාගතානි භුම්මා නිවායා නිව අංතලික්කේ තත්ථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු. දෙවෙනි ගාථාවේ ධම්මං නමස්සාම සුවත්ති හෝතු. තුන්වෙනි ගාථාව සංඝං නමස්සාම සුවත්ති හෝතු කියලා. මේ ගාථා 3 දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි. මේ ගාථා 3 දේශනා කරන්නේ එතනට සම්ප්‍රාප්තව සිටි දෙදෙව්ලොවට අධිපති චාතුම් මහරජකයේ තාවතින්සේ යන මේ දිව්‍ය ලෝක දෙකේ මහා අධිපති දිව්‍ය රාජයා විදියට සලකන සදෙව්ලොව සියලු දෙවියන්ට අධිපති විදියට සඳහන් වෙන මේ විශ්ව ධාතුව පුරාම අනන්ත තේජසින් දේව ගුණ පතුරන මහා දිව්‍ය රාජෝත්තමයෙක් විදියට සඳහන් වෙන අනන්තාලෝකයෙන් ලෝකේ පුරා ධර්මානුකූලව ශීලවන්තව ශ්‍රද්ධාවන්තව ජීවිත ගත කරන සත්පුරුෂයන්ට ආශිර්වාද කරන සක්දෙවිඳුන් විසිනුයි මේ ගාථා 3 දේශනා කරනු ලබන්නේ. ඒ සක්දෙවිඳුන් එතනට පැමිණි සියලු අමනුෂ්‍යයන්ව ආමන්ත්‍රණය කරනවා. අමනුෂ්‍යයන් කිව්වහම මිනිස්සු නොවන සියලු දෙනාම දෙවියොත් අයිති යක්ෂ, භූත, නාග, പ്രേත, කුම්භාණ්ඩ, පිසාචාදී මේ සියලුම අමනුෂ්‍යයන්ව සක්දෙවිඳුන් ආමන්ත්‍රණය කරලා කියනවා තථාගතං දේව මනුස්ස පූජිතං තථාගත බුදුරජාණන් වහන්සේ මේ විශ්ව ධාතුව පුරා සිටින සියලුම දෙවියන් විසින් සියලුම මිනිසුන් විසින් පෙරත් වන්දනා කළ අදත් වන්දනා කළ අනාගතේත් වන්දනා කරන මේ මිහිමත ඇති උතුම් ත්‍රිවිධ රත්නයේ පළමු රත්නයයි බුද්ධං නමස්සාම සුවත්ති හෝතු. ඒ තථාගත බුදුරජාණන් වහන්සේට සක්දෙවිඳු තමන් නමස්කාර කරමි. ඒ නමස්කාර බලයෙන් මේ ලෝකවැසි සත්වයාට සෙත් වේවා. ඊළඟට ස්වාසූ දහසක් ධර්මස්කන්ධය ඒ ගුණානුභාව බලය සිහිපත් කරලා ඒ ධර්මානුභාව බලයෙන් ලොවට සෙත් වේවා. උතුම් සංඝානුභාව බලයෙන් ලොවට සෙත් වේවා. මේ සක්දෙවිඳුන් ලෝකය දිහා මෛත්‍රියෙන් බලලා මේ ලෝකයේ දුක් විඳින වෙලාවේ මේ ලෝකයේ කායික පීඩා විඳින වෙලාවේ මේ ලෝකෙ මිනිස්සු චිත්ත පීඩා විඳින වෙලාවේ මේ රෝගී මිනිස්සු රෝග බීජ විස බීජ කාරක වලින් පීඩාවටපත් වෙලා ඉන්න වෙලාවේ මෙන්න මේ ගාථා 3 සජ්ජායනා කරලා මුළු ලෝකෙම ඉන්න දෙවියන්ට ඒ ගාථාවන් ඇහෙන්න සලස්සලා සක්දෙවිඳුන් ඒ සිද්ධ කළ ආශිර්වාදේ පින්නතුනි අද දවසටත් වළංගු ආශිර්වාදයක් බවට පත් වෙනවා. අද දවසෙත් කෙනෙක් මේ ಗುಣ වටහාගෙන මේ වටිනාකම් තේරුම් අරගෙන
මේ තියෙන අගයන් තමන් මනවින් අවබෝධ කරගනිමින් රතන සූත්‍ර දේශනාව පරිහරණය කරන්න කටයුතු කරනවා නම් එහෙම කෙනෙකුට මේ මහානුභාව සම්පන්න ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන කාරණය අපි ඊටමත් හොඳින් අවබෝධ කරගත යුතුයි. ලෙඩක් දුකක් වුණාම ශරීරය දුර්වල වෙනවා. මනස දුර්වල වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන ඊටාම ලස්සන උපමාවක් තියෙනවා. මඩේ එරුණු කෙනෙක් ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. තවත් මඩේ ඉරිලා ඉන්න කෙනෙකුට. ඒ මඩේම ඉරිලා ඉන්න කෙනෙකුට. ඒ කියන්නේ එකම මඩක ඉරිලා ඉන්න දෙන්නේ එක එක්කෙනා ගොඩ ගන්න උත්සාහ කළොත් වෙන්න පුළුවන් ප්‍රතිඵලය තමයි දෙන්නම තවත් මඩේ ඉරෙන්න පුළුවන්. ඒ නිසා ලෙඩ දුක්, කරදර, දෝෂ, දුක්ඛම් කටළු ඇති වුනහම පිරිසිදු ආධ්‍යාත්මික ශක්තියක ආශිර්වාද ලැබීම කියන එක මනුස්ස ජීවිතේ ලබන්න පුළුවන් මහානුභාව සම්පන්න ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒකෙදි ඊටමත් හොඳින් අපි තේරුම් ගත යුතුයි. ඒ ආශිර්වාදය ලබන්න පුළුවන් අපේ හිතේ ඊටමත් ගැඹුරින් මේ තුනුරුවන් ගුණ වටහාගෙන ඒ ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන් නම් සාමාන්‍ය මනුස්ස ලෝකේ මිනිස්සයෝ හැමදෙනාම වගේ පුරුදු වෙලා ඉන්නේ විසඳුම හොයන්නේ ගැටලුව මතු වුණාට පස්සේ. විසඳුම ගැන කල්පනා කරන්නේ විසඳුම හොයන්න පටන් ගන්නෙ ගැටලුව ඇති වුණාට පස්සේ. තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ආධ්‍යාත්මික ශක්තියක්, ආධ්‍යාත්මික ගුණයක්, ආධ්‍යාත්මික බලයක් අප තුළ දියුණු කර ගැනීම කියන එක මුළු ජීවිත කාලය පුරාම කළ යුතු දෙයක්. තුනුරුවන් වැඳීම, තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කිරීම, තුනුරුවන්ගේ ගුණ අනුස්මරණය කිරීම, තුනුරුවන් මුල් කරගෙන පින් සිද්ධ කර ගැනීම කියන එක ජීවිතේ හැමදාම සිද්ධ කළ යුතු දෙයක්. දැන් බලන්න දෙවියන්ට පින් දීම, ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාවෙන් ප්‍රාර්ථනා කරන ජීවිතේ ඊටාම වැදගත් ප්‍රාර්ථනාවක් වන සත්පුරුෂ ඇසුර ප්‍රාර්ථනා කිරීම, ඊට පස්සේ මේ සසර දුකින් නිදහස්ව නිවන් ප්‍රාර්ථනාම කිරීම කියන මේ ප්‍රාර්ථනා හතර හැමදාම කළ යුතු ප්‍රාර්ථනා විදියට තමයි අපේ බෞද්ධ චාරිත්‍රවල සඳහන් වෙන්නේ. උවමනාවක් වෙච්ච වෙලාවට, කරදර වෙච්ච වෙලාවට, අපල උපද්‍රව ඇති වුණු වෙලාවට, ලෙඩ රෝග ඇති වෙච්ච වෙලාවට, උවදුරක් ඇති වෙච්ච වෙලාවට පමණක් නෙමෙයි තුනුරුවන් ගුණ අපේ හිතේ ධාරණය කර ගැනීම, ඒ තුනුරුවන් ගුණ පදනම් කරගෙන ශ්‍රද්ධාව දියුණු කර ගැනීම, පුණ්‍ය ශක්තිය දියුණු කර ගැනීම හැමදාම අපි කළ යුතු දෙයක් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් හිතුවොත් ලෙඩක් වෙච්ච වෙලාවට අපිට බේත් බීජ ගෙනල්ලා ඒ බීජ පැල කළා ඖෂධ හදාගන්න වෙලාවක් හිටින්නේ නැහැ. දැන් අපි දන්නවා ප්‍රතිශක්තිකරණයට හොඳයි කොත්තමල්ලි, බාංවැල් ගැට, ඉඟුරු මේ කියන දේශීය ඖෂධ තුන. ඒකෙන් සිද්ධ වෙන්නේ ලෙඩ රෝගවලට මූණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තිය අපේ ශරීරය තුළ ජනනය කිරීම. මේ කියන ඖෂධ තුන වැවෙන්නේ නැති රටවල් ලෝකෙ විශාල ප්‍රමාණයක් තියෙනවා. සීත අධික රටවල් වල වැවෙන්නේ නැහැ. උෂ්ණය අධික රටවල් වල වැවෙන්නේ නැහැ. ඒ නිසා අපේ පැරණි ආදිමුතුන් මිත්තෝ ඊටාම හොඳට වටහාගෙන හිටියා මේ ඖෂධ මොනතරම් බලවත්ද කියලා. ඇත්තටම මේ පැරණි වැඩිහිටියෝ අද වගේ නිෂ්ඵල දේවල් කරේ නැහැ. අද කරන්නේ බොහෝ වෙලාවට පුංචි ඉඩමක ලොකු ගෙයක් හදලා තියෙන ඉඩේ මලක් පිපෙන්නෙත් නැති, ගෙඩියක් හැදෙන්නෙත් නැති, බේතකට ගන්නත් බැරි දේවල් පුළුවන් තරම් රෝපණය කරනවා. අන්තිමට ඌමනාවක් වෙච්ච වෙලාවට ඒ ඉඳලා තියෙන දේවල් සතෙකුටවත් කන්න දෙන්න බෑ. පරණ ගෙවල් වල, පුරාණ ගෙවල් වල අපේ පැරණි සිරිත තමයි අනිවාර්යයෙන්ම කුස්සියේ දුමේ බාංවැල්කට නැත්නම් වෙනිවැල්කට කෑල්ලක් තියෙනවාමයි. ඒක තියලා තියෙනවා. සමහර විට අවුරුද්දට එක සැරයක් වෙන්න පුළුවන් ඕන වෙන්නේ මේක ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ මුළු තැන්ගේ නොවරදවාම තියෙනවා කොත්තමල්ලි. වත්තේ කොතනක හරි එක්ක පොල් ගහක් යට, එක්ක කුස්සිය ආසන්නේ කොතනක හරි තැනක ඉඟුරු තියෙනවා.
ගෙදර කාට හරි ඇඟේ අමාරුවක් ඇති වුණොත්, උණ ගතියක් ආවොත්, හිසේ කැක්කුමක් ආවොත්, පරිසරයේ වෙනස් වීමක් වුණොත් අර වත්තෙන් ගේ ඇතුලෙන් ගන්න බෙනිවැල් ගැට, කොත්තමල්ලි, ඉඟුරු තම්බලා දුන්නාම ඒකම තමයි ඇඟට ප්‍රතිශක්තිය බවට පත් වෙන්නේ. ඒ ප්‍රතිශක්තිය විසින් අර රෝගකාරක, රෝග බීජ, රෝග වාහක විනාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් අර අන්ධයෙකුට ඒ අන්ධයා මැණික් පතලක් උඩ හිටියට ඒකේ වටිනකම පේන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ රට තරම් පළතුරු වර්ග, ඖෂධ වර්ග, වටිනා මල් වර්ග වෙන වැවෙන රටක් ලෝකේ නැති තරම්. ඒ තරම් කඩේට ගිහිල්ලා වියදම් නොකර බේත් හේත් ගන්න පුළුවන් විදියට අපේ රට තුල අවශ්‍ය තරම් අපිට අපේ පරිසරේ ආහාර වගා කරගන්න පුළුවන්. ඖෂධ වගා කරගන්න පුළුවන්. අත්‍යවශ්‍ය භෝග වර්ග වගා කරගන්න පුළුවන්. තුන පහ වර්ග වගා කරගන්න පුළුවන්. අන්න එහෙම කළ කෙනෙකුට අවශ්‍ය වෙලාවට ඒකේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. මේ තුනුරුවන් පිළිබඳව, තුනුරුවන් ගැන, තුනුරුවන් සමග අපි අපේ ජීවිතේ ඇති කරගන්න බැඳීම සම්බන්ධතාවය. දෙවියන් සමග අපි ඇති කරගන්න බැඳීම සම්බන්ධතාවත් ඒ වගේ. අපිට ඉඟුරු එදා ඉඳලා ප්‍රතිඵලයක් ගන්න බෑ. බාංවැල් ගැට එදා රෝපණය කරලා ප්‍රතිඵලයක් ගන්න බෑ. කොත්තමල්ලි එදා රෝපණය කළ ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ වර්ග තුනෙන් ප්‍රතිඵලයක් ගන්න නම් තමන් කල් වේලා ඇතු අනාගතයේ මේක අවශ්‍ය වෙන්න පුළුවන් කියලා රෝපණය කරලා තැබීම අවශ්‍යයි. ඒ වගේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයෙන්, බුද්ධ තේජසින් ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයේ දහම් ගුණ වලින්, ඒ දහම් තේජසින් ආර්ය සම්මුති මහා සංඝරත්නයේ සංඝ ගුණ වලින්, ඒ උතුම් සම්බුද්ධ ශ්‍රාවක තේජසින් අපේ ජීවිතයට ඵල ලබන්න නම් අසනීප වෙන්න කලින්, අපල එන්න කලින්, කරදර වෙන්න කලින්, දුෂ්කර කාලෙ එන්න කලින් අපි ඒ ගුණ තමන් හිතින් අඳුනගෙන ඒ පිං තමන් තුළ උපදවා ගැනීම තිබිය යුතුයි. ඒ ගුණ ඇති කරන්න තමයි, ඒ ගුණ පෝෂණය කරන්න තමයි, ඒ ගුණ අපේ ජීවිතවල වගා කරන්න තමයි පින්නතුනි දිනපතා මල් පහන් පූජා කරන්න, තුනුරුවන් වන්දනා කරන්න, දෙවියන්ට පින් අනුමෝදන් කරන්න, මියගිය ඥාතීන්ට පින් දෙන්න, සත්පුරුෂයන්ගේ අතුර ප්‍රාර්ථනා කරන්න, මේ සසර දුකින් නිදහස් වීම ප්‍රාර්ථනා කිරීම අපේ නිවැරදි, පැරණි, සාම්ප්‍රදායික, සම්භාව්‍ය බෞද්ධ ජීවිතයේ අංග බවට පත් වෙලා තිබෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න, හැමදාම ඔබත් සමග සුහදව ගනුදෙනු කරන කෙනෙක් ඔබෙන් කරදරයක් වෙලාවක උදව්වක් ඉල්ලුවොත් ඔබට කවදාවත් ඒකට පිටුපාන්න බෑ. ඒ වගේ තමයි දෙවියන්ට හැමදාම පින් දෙන කෙනෙක්. දෙවියන්ට උදේ පින් දෙන, හවස පින් දෙන කෙනෙක්. දිවාරා දෙකි දෙවියන්ට ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් පින් දෙන කෙනෙක් කරදරයක් වෙලාවක දෙවියන්ගෙන් පිහිටක් පැතුවොත්, ආරක්ෂාවක් පැතුවොත්, ඒ වගේම තමයි ආශිර්වාදයක් ප්‍රාර්ථනා කළොත් ඒ දේවාශිර්වාදය නිසකවම ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ පිරිත් දේශනා වලින්, සම්බුද්ධ වන්දනාවෙන් අපි ලබන්න ඕන ආශිර්වාදය අපේ ජීවිතේ සත් චාරිත්‍රයක් බවට, උතුම් චාරිත්‍රයක් බවට, උතුම් ගුණධර්මයක් බවට පුරුදු කරගත යුතුයි. කෙනෙකුට කිව්වොත් ඔබ ඇයි බුද්ධ වන්දනාව කරන්නේ නැත්තේ? හුඟ දෙනෙක් කියන්න පුළුවන් මට ඒකට වෙලාවක් නැහැ. උදේ නැගිට්ටහම උදේ ගෙදර වැඩ, හවස ආවහම ඒ වෙලාවට තියෙන වැඩ, ඒ වගේම තමයි ගෙදරයත් එක්ක වැඩ. බුද්ධ වන්දනා කරන්න ක්‍රම හුඟක් තියෙනවා. අපි කවුරුත් අහලා තියෙනවා නමෝ බුද්ධාය කියන ධර්ම පාඨය. නමෝ බුද්ධාය කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය. උදේ නැගිට්ටහම මේ নমස්කාර පාඨයේ 7 වතාවක් කියන්න විනාඩියක් යන්නේ නැහැ. තමන් උදේ නැගිටලා හොඳට ශ්‍රද්ධාව හිතේ ඇති කරගෙන ඒ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. රාත්‍රී නිින්දට යන්න කලින් ඒ විදියටම තථාගතයන් වහන්සේට নমස්කාර කරලා එක තප්පර කීපයක් අරගෙන ඒ පින දෙවියන්ට අනුමෝදන් කළොත් ඒ දෙවියන්ගේ ආශිර්වාද, ආරක්ෂාව ලබන්න පුළුවන්. ඊටාම වැදගත් තීරණ, ඊටාම බලවත් දේවල් කෙටි කාලයකින් කරන්න පුළුවන්. අවශ්‍ය ඒ සඳහා අවශ්‍ය දැනුමින් තමන් සන්නද්ධ වීම. ඒ නිසා මොනතරම් කෙටි වෙලාවක් තිබුණා
ඒ කෙටි වෙලාවේ උදේ නැගිට්ටහම හවසට නිින්දට යන්න කලින් බුද්ධ වන්දනාව කෙටියෙන් හෝ තමන්ගේ ජීවිතේ සිද්ධ කරන්න. දෙවියන්ට පින්දීම කෙටියෙන් තනි වාක්‍යකින් හෝ තමන්ගේ ජීවිතේදී සිද්ධ කරන්න. මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. සත්පුරුෂ ඇතුර ප්‍රාර්ථනා කරන්න. මේ සංසාර ජීවිතේ දුක් දුගතිය අඩු වෙන්න, සැප සුගතිය වැඩි වෙන්න, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් අන්නේ ජීවිතය අන්ධකාරයෙන් ආලෝකයට යන ජීවිතයක් බවට, දුගතියෙන් සුගතියට යන ජීවිතයක් බවට, අගතියෙන් ප්‍රගතියට යන ජීවිතයක් බවට, සාමාන්‍ය තත්වයෙන් සංවර්ධනයට යන ජීවිතයක් බවට, දුක්ඛිත භාවයෙන් සුඛිත මුදිත භාවයට යන ජීවිතයක් බවට පත් කර ගැනීමේ ආධ්‍යාත්මික ගුණය අප තුල වගා කර ගැනීමේ හැකියාව තියෙන බව අපි ඊ타ත්ම හොඳින් අවබෝධ කරගත යුතුයි. ඔබට බුද්ධ වන්දනාව කරන්න පුළුවන් නමෝ බුද්ධාය කියන ඒ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියන වන්දනා පාඨය පොඩි වෙලාවක් අරගෙන, පුංචි වෙලාවක් අරගෙන පිරිසිදු නිර්මල නොකිලිටි නොකැලැල් සිතින් උදේ හිමිදිරි පාන්දර හැන්දෑවෙදි සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට සතියන්ති දවසට, පෝය දවසට, පුරපසළොස්වක් පෝය දවසට, විවේක තියෙන දවසට වැඩි වෙලාවක් අරගෙන බුද්ධ වන්දනාව සිද්ධ කරන්න, පිරිත් දේශනාවක් සිද්ධ කරන්න, සම්බුද්ධ පූජාව පවත්වන්න, තමන්ගේ ජීවිතේ සිරිතක් බවට පත් කරගන්න පුළුවන්. එලෙස ඇති කරගන්න පුණ්‍ය ශක්තිය, එලෙස උපදවා ගන්නා කුසල ශක්තිය, එලෙස ජනිත කරගන්නා ආධ්‍යාත්මික ශක්තිය, ඒ වගේ අවස්ථාවක දෙවියන්ට හැමදාම පින් අනුමෝදන් කරලා අතරමැදියෙක් නැතුව, කපු මහත්තයෙක් නැතුව, සම්බන්ධීකාරකයෙක් නැතුව තමන්ම දෙවියන් එක්ක සම්බන්ධකම් ඇති කර ගැනීමෙන් ලබන්න පුළුවන් ආශිර්වාදය වචනෙන් කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ හුඟක් ආගම්වල උගන්වන්නේ අතරමැදියෙකුගේ ආධාර ඇතුව, උදව් ඇතුව, මඟ පෙන්වීම ඇතුව, කන්නලව් ඇතුව, යාඥා ඇතුව දෙවියන් එක්ක සම්බන්ධ වෙන විදි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ තමන් තුල පින් ශක්තිය, තමන් තුල කුසල් ශක්තිය, තමන් තුල ආධ්‍යාත්මික ශක්තිය, තමන් තුල ගුණ ශක්තිය දිනු කරගෙන තමන්ම දෙවියන් එක්ක ගනුදෙනු කරන්න. තමන්ම දෙවියන් එක්ක සම්බන්ධතාවක් ඇති කරගන්න. දෙවියන් එක්ක තමන්ගේ ජීවිතේ බැඳීමක් ඇති කරගන්න. හැමදාම ඔබ පිරිසිදු සිතින්, ගෞරවනීය සිතින්, මෛත්‍රී සහගත සිතින් දෙවියන්ගේ ගුණ සලකලා, දෙවියන්ගේ ගුණ මෙනෙහි කරලා දෙවියන්ට පින් අනුමෝදන් කළොත් ඔබට පිහිට අවශ්‍ය අවස්ථාවක, ඔබට ආරක්ෂාව අවශ්‍ය අවස්ථාවක, ඔබට ආශිර්වාද අවශ්‍ය අවස්ථාවක ඒ දෙවියන්ගේ පිහිට, ආශිර්වාද, ආරක්ෂාව, රැකවරණ ලබා ගැනීමේ වාසනාව මේ ජීවිත කාලෙදිම ඔබට උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ රතන සූත්‍ර දේශනාව ඒ විදියට උතුම් තුනුරුවන්ගේ ගුණ සමග අපේ ජීවිතය ආධ්‍යාත්මිකව බද්ධ කර ගැනීම, සග්දි විඳුන් ඇතුළු ආරක්ෂාව, ආශිර්වාද, රැකවරණ සලසන මේ විශ්වයේ සිටින සම්‍යක් දෘෂ්ටික මහානුභාව සම්පන්න දෙවියන් සමග තමන්ගේ ජීවිතය බද්ධ කර ගැනීමේ අවස්ථාව, සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව, උතුම් ආධ්‍යාත්මික සම්බන්ධයක් ඒ සුගතිය සමග ඇති කර ගැනීමේ ක්‍රමවේදය උගන්වලා දෙනවා. හුඟක් වෙලාවට හුඟක් අය ශරීරයේ ශක්තිය බිඳ වැටුනහම ඊටාම අසරණ භාවයටපත් වෙනවා. ශරීරය කියන එක හරියට යන්ත්‍රයක් වගේ. යම්කිසි වෙලාවක මේ ඉන්ද්‍රිය පද්ධතියේ යම්කිසි කොටසක් අකර්මණ්‍ය වුණොත් මේ ශරීරය කියන යන්ත්‍රය අක්‍රිය වෙන්න පුළුවන්. මේ ශරීරය හැදිලා තියෙන්නේ අස්ථිපංජරය, මාංශ පේශි, ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, බහිස්රාවීය පද්ධතිය, මේ ආදී මේ පද්ධති හුඟක් එකතු කරලා හොඳට රූප සටහනක් අරගෙන බැලුවොත් ඇඟ කියන්නේ හරියට තොරණක් වයරින් කරපු වගේ. ඒ තරම් මහා සංකීර්ණ ක්‍රියාවලියක් ඇඟ තුල තියෙන. කොතනින් හරි බිඳ වැටුනොත් සම්පූර්ණම බිඳ වැටීම සිද්ධ වෙන්න පුළුවන්. ශාරීරික ශක්තිය බිඳ වැටුනොත් ඊළඟට ඒකම මනසින් බිඳ වැටෙනවා. ඒ වගේ අය
ඔබේ ජීවිතයේ ඔබ දැකලා ඇති. ශරීර ශක්තිය ගැන විතරක් විශ්වාස කරලා ජීවත් වෙනවා. ඒ ශක්තිය බිඳ වැටුනහම මනසින් දුර්වල වෙනවා. ඊළඟට කොහොමත් මේ ශරීර ශක්තිය දුර්වල වෙලා බිඳ වැටෙන අවස්ථාවක් තියෙනවා. ඒක හැම කෙනාටම ජීවිතේ එනවමයි. හැම කෙනාගේම ජීවිතේ මේ ශරීර ශක්තිය පිරිහිලා ගිහිල්ලා බිඳ වැටෙන, දුර්වල වෙන, හීන වෙන නැත්තම් ආක්‍රමණයකට ලක් වෙන අවස්ථාවක් තියෙනවා. පිටින් එන විස බීජයක් රෝගකාරකයක් සිද්ධ කරන්නේ අපේ ශරීරයට ඇවිල්ලා අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය දුර්වල කළා ශරීරයේ තියෙන ඉන්ද්‍රිය පද්ධතිය ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කළා අකර්මණ්‍ය කරනවා. ඒ අකර්මණ්‍ය කිරීම තමයි ජීවිතාවසානයේ බවට පත් වෙන්නේ. මේ විදියට ශරීරයේ ශක්තිය, ශරීරයේ ජවය, ශරීරයේ බලය, ශරීරයේ ජීව ශක්තිය දුර්වල වුණු අවස්ථාවක තමන්ට පිහිට වෙන්න ප්‍රබලම ශක්තිය තමයි ආධ්‍යාත්මික ශක්තිය. මේ ආධ්‍යාත්මික ශක්තිය ඊ타මත් අවබෝධයෙන්, ඊ타මත් ක්‍රමානුකූලව, ඊ타මත් හොඳින් තමන්ගේ ජීවිතය තුළ ක්‍රමානුකූලව ගොඩනගා ගත යුතු දෙයක්. ක්‍රමානුකූලව වගා කරගත යුතු දෙයක්. ක්‍රමානුකූලව බලවත් කරගත යුතු දෙයක්. ක්‍රමානුකූලව ශක්තිමත් කරගත යුතු දෙයක්. අන්නේ සත්‍චාරිත්‍රය තමයි දිනපතා බුද්ධ වන්දනාව සිද්ධ කිරීමෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දිනපතා බුද්ධ පූජාව පැවැත්වීමෙන් තමන්ට ඉඩ ලැබෙන හැම අවස්ථාවකම මේ වගේ ආශිර්වාදාත්මක ආරක්ෂා සංඛ්‍යාත පරිත්‍රාණ ධර්ම දේශනාවන් සිද්ධ කිරීමෙන් මේ තුල තියෙන නොපිරිසිදු තමන්ගේ හිත තුල තියෙන නොපිරිසිදු කෙලෙස් යටපත් වෙන ආකාරයට උතුම් බුද්ධ ආදී තුනුරුවන් තුල පවත්නා පිරිසිදු ශාන්ත නිකලල් නොකිලිටි ආධ්‍යාත්මික ශක්තියින්ගෙන් තමන්ගේ හිත පිරිසුදු කර ගැනීමේ ඒ ක්‍රියාවලිය සිද්ධ කිරීමෙන් තමන්ගේ ජීවිත ආධ්‍යාත්මික පොහොසත්භාවයකට, පිනින් පොහොසත්භාවයකට, කුසල ශක්තියෙන් පොහොසත්භාවයකට පත් කර ගැනීමේ අවස්ථාව උදා කර ගැනීම තියෙනවා. අන්න ඒ කාරණේ තමයි මේ රතන සූත්‍රයෙන් අපට උගන්වන ප්‍රධාන කාරණේ වෙන්නේ. මම මාතෘකා කළ ගාථා රත්නේ දෙදෙව්ලොවට අධිපති මුළු විශ්ව ධාතුව පුරා සියලු සත්වයන්ට ආශිර්වාද කරන ඒ මහා බලය හා තේජස ඇති සක්දෙවිඳුන් ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කරන්නේ තථාගතං දේව මනුස්ස පූජිතං උතුම් තථාගත බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් විසින් සදා කල්හි නමස්කාර කරන උතුම් බුද්ධ රත්නය මහාර්ග අසම සම අසදෘශ ගුණ ඇති මේ විශ්වය තුල පහළ වෙන මහා ආධ්‍යාත්මික ශක්තිය ඒ තථාගත බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් මේ අටුවාවේ සඳහන් වෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය පිළිබඳව අපට අනුමාන වශයෙන් හිතන්න පුළුවන් ඊටමත් ලස්සන උපමාවක්. එහි සඳහන් වෙනවා පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ හා තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ සමග සංසන්දනාත්මක දේශනාවක්. ඒ උපමාවේ එන්නේ මුළු ජම්බුද්වීපය පුරාම අපි මතක තබා ගත යුතුයි ජම්බුද්වීපය කියන්නේ ಭಾರತය හා ඉන්දියාවට වඩා ලොකු රටක්. ජම්බුද්වීපය කියලා කියන්නේ අද ඉන්දියාවට ඉහළින් තියෙන නේපාලය, ටිබෙටය, බංගලාදේශය, පාකිස්තානය මේ ආදී රටවල් සහිත ප්‍රදේශයේ තමයි ඉස්සර දඹදිව විදියට හැඳින්වෙන්නේ. මේ උපමාවේ සඳහන් වෙනවා මේ දඹදිව අපි මුළු දඹදිවම ආසන පිළියෙල කරනවා. පුටු සෝදානම් කරනවා. මිනිස්සෙකුට වාඩි වෙන්න පුළුවන් පුටු. මුළු දඹදිවම එක පුටුවට පුටුවක් ගෑවෙන්න ආසන සෝදානම් කරනවා. මුළු දඹදිවම ආසන පනවනවා. මුළු ජම්බුද්වීපේ පුරාම අපි දන්නවා ඉන්දියානු ජාතිකයන් හරි ආඩම්බරයෙන් කියන දෙයක් තමයි ඒගොල්ලන්ගේ හැම ප්‍රාන්තයක්ම ලංකාවට වඩා ලොකුයි කියලා. ටික වෙලාවක් ඉන්දියානු ජාතිකයෙක් එක කතා කරොත් ඒ අය බොහොම ආඩම්බරයෙන් කියනවා
අපේ රටේ හැම ප්‍රාන්තයක්ම ඕගොල්ලෝගේ රටට වඩා ලොකුයි කියලා. ඒ කියන්නේ ලංකාව වගේ විශාල ලංකාවට වඩා විශාල ප්‍රාන්ත 20 ගණනකින් තමයි ඉන්දියාව දැන් තියෙන ඉන්දියාව සකස් වෙලා තියෙන්නේ. ඒ ඉන්දියාවටත් වඩා ලොකු භූමියක් දඹදිව කියලා කියන්නේ. මේ මුළු දඹදිවම ආසන පනවනවා එක ආසනයකට තව ආසනයක් ගෑවෙන ගානට. මේ අටුවා පොතේ තියෙන්නේ. මෙහෙම ආසන පනවලා ඒ හැම ආසනයකම වඩා හිඳුනව පසේ බුදුරජාණන් වහන්සේ නම. හැම ආසනයකම දඹදිව පුරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩා හිඳුනව. ඒ සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අරගෙන බැලුවත් ඒ සියලු පසේ බුදුරජාණන් වහන්සේලා තුල තියෙන අප්‍රමාණ අනන්ත ගුණ අරගෙන බැලුවත් එක බුදුරජාණන් වහන්සේගේ නමක් තුල තියෙන ආධ්‍යාත්මික ගුණයෙන් 16න් එකක් සම කරන්න බෑ. 16න් එකක් විතරක් නෙමෙයි 16න් එකෙන් භාගයකට සම කරන්නත් බෑ. ඒ කියන්නේ 32න් එකකට සම කරන්න බෑ කියලා කියන්නේ. ඒතර මේ උපමාවෙන් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ නමක් තුල තියෙන ගුණ සමුදාය. ඒ ආධ්‍යාත්මික ශක්ති සමුදාය. ආධ්‍යාත්මික තේජස කුමක්ද මොන ප්‍රමාණයද කියලා අපිට මේ උපමාවෙන් හිතා ගන්න පුළුවන්. අන්නේ අනන්ත බුදු ගුණ තේජස, අනන්ත දහම් ගුණ තේජස, අනන්ත සංඝ ගුණ තේජසින් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම තමයි මේ රතන සූත්‍ර දේශනාවෙන් අපට උගන්වන ආධ්‍යාත්මික බලය. ඔබට මේ කාරණේ තවදුරටත් හදාරන්න පුළුවන්. ලංකාවේ දැනට පළ වෙලා තියෙන පිරිත් පොත්වල රතන සූත්‍ර දේශනාවට ලියවිලා තියෙන තේරුම හොඳ පරිස්සමින් කියවන්න. ඊළඟට ඒ රතන සූත්‍ර දේශනාවේ එක එක ගාථාවට තියෙන බලය ගැන සඳහන් වෙනවා. ඊටාම හොඳ පිරිත් පොතක් තියෙනවා අපි පරිහරණය කරන දෙවුන්දර වාචිස්සර නායක හාමුදුරුවෝ රචනා කරපු පොත. මේ පොතේ සඳහන් වෙනවා මේ රතන සූත්‍රයේ හැම ගාථාවකම තියෙනවා ලෙඩසුව කිරීමේ ගුණය. හැම ගාථාවකම තියෙනවා අමනුෂ්‍ය දෝෂ දුරු කිරීමේ බලය. මේ හැම ගාථාවකම තියෙනවා මේ ධන ධාන්‍ය සස්‍ය භවභෝග සම්පත් උදා කිරීමේ ගුණය. එක තනි තනි ගාථාවේ. ඒ නිසා රතන සූත්‍ර දේශනාව ඊටාම බලවත්, ඊටාම ශක්තිමත්, ඊටාම ආශිර්වාදාත්මක මහාර්ග මහෝත්තම මහානුභාව සම්පන්න සූත්‍ර දේශනාවක් බව ඊටාම හොඳින් අවබෝධ කරගෙන ඒ සූත්‍ර දේශනාවේ තියෙන වචනයක් පාසා, පදයක් පාසා, හඬක් පාසා, ස්වරයක් පාසා මේ ජීවිත කාලය තුල අර්ථය නිවැරදිව අවබෝධ කරගෙන අර්ථය මනසින් දැක අර්ථයේ ගැඹුරින් දකින ශක්තිය දියුණු කරගෙන මේ පිරිත් සූත්‍ර දේශනාව පරිහරණය කරන්න පුළුවන් නම් එයින් අප්‍රමාණ ආශිර්වාදයක් ඔබේ ජීවිතයට ලබන්නත් අන් අයගේ ජීවිතවලට ලබා දෙන්න. ඔබේ දරුමල්ලන්ගේ ජීවිතවලට ලබා දෙන්න. රෝගී වෙන අවස්ථාවක රෝගියෙකුට ලබා දෙන්න. ඔබේ වාසස්ථානය, ඔබ ගත කරන තැන, ඔබගේ රැකියා ස්ථානය ඒ වගේ තැනකට තම මේ ආශිර්වාදය ලබා ගන්නත් තියෙන බව, හැකියාව තියෙන බව අපි තාමත්ම හොඳින් අවබෝධ කරගත යුතුනවා. ඒ නිසා රතන සූත්‍ර දේශනාව බඳු මේ මහා ආධ්‍යාත්මික ශක්ති සමුදායක් සාරාංශ කරලා ගබඩා කරලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මේ පිරිත් සූත්‍ර දේශනාවන් අවබෝධයෙන් යුක්තව කරුණු වටහාගෙන අධ්‍යයනය කරලා නිවැරදිව පරිහරණය කිරීමෙන් තමයි පින්නතුනි අපිට එහි ඒ හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. අද හිමිදිරි පාන්දර ඊයේ වෙසක් පුර 15ක් පෝදින ඊටාම හොඳින් පින් පිරුණු සිතින් ගත කරලා රතන සූත්‍ර දේශනාවේ අගය පිළිබඳව යම් කරුණු සහිතව මේ ධර්ම කරුණු වලට අවබෝධය අවධානය යොමු කරන්නට යෙදුණා. මේ මොහොතේදී සිද්ධ කරගත් මේ ආධ්‍යාත්මික ගුණ ශක්තිය, පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය ඔබට ඔබේ නිවසේ සියලු දෙනාටම, ඔබේ අසල්වැසියන් සියලු දෙනාටම, ඔබේ පළාතේ හැම දෙනාටම, අපේ මේ පින්වත් මාතෘ භූමියේ සියලු දෙනාටම
නිදුක් නිරෝගී සුව පිණිස දීර්ඝායුෂ පිණිස රෝග දුක් රෝග ව්‍යසන රෝග පීඩාවන් දුරු වීම පිණිස කොරෝනා උවදුරෙන් මේ මොහොතේදී බොහෝ දෙනෙක් විඳින්නා වූ කායික මානසික පීඩාවන් තුරන් වීම පිණිස ඊයේ වෙසක් දිනේ අද දින හිමිදිරි උදෑසන ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ උපදවාගත් ආධ්‍යාත්මික ශක්තිය කොරෝනා උවදුරින් ඔබටත් රටටත් උවදුරු පීඩාවන් නොවි නිදුක් නිරෝගී සුව චිරජීවනය වී කොරෝනා උවදුරු දුරු වී නිරෝගී සම්පත් උදා වී සෞභාග්‍ය යහපත දියුණුව වාසනාව නිරෝගී සුව උදා වීම පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් මේ පිං දෙවියන්ට අනුමෝදන් වේවා. රතන සූත්‍ර දේශනාවට සම්බන්ධ වුණු ඒ උතුම් වූ සක්‍ර දේවේන්ද්‍රත්වයන් වහන්සේට සදෙව්ලොව සියලු දෙවියන්ට බඹලොව සියලු දෙවියන්ට ශ්‍රී ලංකාද්වීපයත් රටවස සියලු දෙනාමත් සුරකින්න විෂ්ණු කතරගම සමන් මහානුභාව සම්පන්න දෙවියන්ට කැලණියට අධිපති ශ්‍රී විභීෂණ දෙවියන්ට මණියක්කික නාග දෙවිඳුන්ට ඔබ හැම දෙනාගේම ඉෂ්ට දේවතාවුන් ආරක්ෂක දේවතාවුන් මේ ගත කරන ජන්ම නැකතට ජන්ම ගත කරන දසා විදිසාවන්ට අධිපති මේ ගත කරන කාලයට අධිපති සියලු දෙවියන්ට මේ පින් අත්පත් වේවා අයිති වේවා අනුමෝදන් වේවා. මේ උපද්‍රව කරදර රෝග පීඩා සහිත මොහොතෙහි ඔබත් ඔබේ පවුලේ සියලු දෙනාමත් රටවාසී සියලු දෙනාමත් දෙවියන් විසින් නිරන්තරයෙන් නිතිපතා දිවා රාත්‍රී ගෙවෙන සෑම මොහොතක් පාසා සිතන සෑම සිතවිල්ලක් පාසා කතා කරන සෑම වචනයක් පාසා තබන සෑම පියවරක් පාසා එවැගේම ගන්නා සෑම පියවරක් පාසාම ආරක්ෂා කර දෙනු ලබත්වා. කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙහෙසෙන රජයටත් ත්‍රිවිධ හමුදාවන්ටත් සෞඛ්‍ය සේවාවන් වල සියලු දෙනාටත් උතුම් තුනුරුවන් ගුණ බලයෙන් යහපතක්ම වේවා ආරක්ෂාවක්ම වේවා. හැම දිනාගෙම ජීවිත සුවපත් වීම පිණිස මේ ආශිර්වාද ශක්තිය හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුව ලබන්නට ඔබට ඔබේ පවුල සියලු දෙනාටම රටවාසී හැම දෙනාටම මේ ආශිර්වාද ශක්තිය හේතු වාසනා වේවා. මෙලොව සියලු සැප උදා වේවා. පරලොව සියලු සැපත් මේ බණ ඇසූ දෙවියන් ඇතුළු සියලු සත්වයන්ට සසර දුකින් නිදහස්ව ලබන උතුම් නිවන් සුව පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියන හැඟීමෙන් දෙවියන්ට පින් දෙමු. ඒ වගේම ඥාතීන්ට පින් අනුමෝදන් කරමු සිතින්. සියලුම සත්වයන්ට සෙත් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා. බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.